පෙකණිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තන සක්වා සිනා නොමසෙන් දසන් දක්වා. කාන්තාවට දාපු තහංචියක් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. තහංචි දාලා උන් හිර කරන්න හැදුවා කියලා කෙනෙක් හිතන්නත් පුළුවන්. හැබැයි එහෙම තහංචි දාලා හිර කරගත්තේ, එහෙම තහංචි දාලා රැකගත්තේ සමහර විට ඔය වචනේ ඔක්කොගේම එකතුව කාන්තාව නම්, කාන්තාව කියන රාමුව තුළ උතුම වචනේ අම්මා නම්, අම්මා කියන නිසා වෙන්න බැයිද? ගැහණිය ගැනයි කතා කරන්න රණ්ඩුනාද ගෙදරදී නේ? නෑ මට හිතෙනවා හිටාන ඉදට කාතා දෙන්නේ තියෙනවා. හැබැයි ඔබ හොඳ තැනකට ආවා මිල අම්මා. බඩගිනි වෙලා මාගිය කල පුතුගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුබට. මේක අපි පට්ට ගහපු කවියක්. ජන කවිය ලිව්වේ. හැබැයි ජන කවිය එදා ඒක ලිව්වේ වර්තමානයේ මේ සිද්ධිය දැනගෙන. අමිලා අම්මා බඩගිනි වෙලා ගෙදෙට්ට ගියාම පුතා දෙන්නේ මැනලා වී ටිකක්. එතකොට බඩගිනි වෙලා ගියපුවාම පුතාට මේ ධර්මතාවය උගන්ලා තිබ්බනම්, පුතාට මේ යුතුයකම් ටික උගන්ලා තිබ්බනම් පුතා කන බත් ටික හරි අම්මට දෙනවනේ. හැබැයි දෙන්නේ වී ටිකක්. වී කොටාගෙන හාල් හදාගෙන හාල් ගරාගෙන හාල් ලිපේ තියාගෙන සම්බෝල හෝ මොනවා හරි හදාගෙන හොද්දක් හදාගෙන කනකොට අද බඩගින්නට කන්ට වෙන්නේ නැහැ. ඒක කන්ට වෙන්නේ හෙට. ඉතින් එහෙම සමාජයක් අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි වහවහ ගැහණිය අම්මා කෙනෙක් වුණු දාට පුළුවන් නම් දරුවන්ට මේ යුතු අයුතුකම් ටික කියලා දෙන්න, මග නොමග කියලා දෙන්න. තව මීට වසර 20කට 50කට ඉස්සරහා අනාගතේ මේ වගේ තත්ත්වයක් උදා නොවේ කියලා අප විශ්වාස කරනවා. එhmenan පටන් ගමු වෙනස. ගිය සතියේ අපි වෙනසේ පුංචි ඉඟියක් දුන්නා. මේක පොඩ්ඩක් කොනිත්තලා තියලා නතර කරා. ලබන සතියේ පෙන්නනවා කියලා. අපිට මතක නැහැ. වෙනසත් එක්ක හිටියා නම්. සමහරට නේද පොඩි මානසික තෙරපුමක් දුන්නා. පොඩි තෙරපුමක්. සමහරලාට ඉතින් දැන් අදින් පස්සේ අපිට වැඩිය සමාජය මේ ගැන කතා කරයි. හැබැයි අපි පණිවිඩය දුන්නා, පණිවිඩය ගේනවා. මේක ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ සහ ඇහෙන් බලලා කනෙන් අහලා තීරණය කරන්න එපා. ඔය අතරමැද තියෙන අවයවත්ව මොන හරි තියෙනවනේ. ඒ වගේ තියාගෙන හිමීට බලන්න අපි මේ ආරම්භය ලබා ගන්නවා. දානිගල පැත්තට. අපි ජීවත් වෙන සක්වල පිළිබඳ විශ්වාසයක් තියන් ඉන්න බොහෝ දෙනෙකුට අවබෝධ වෙන්නේ ඒ රාමුවේ තොරතුරු විතරයි. නමුත් බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තිනවා වෙනත් සක්වලවල් තියෙනවා. මේ වෙනකොටත් වෙනත් සක්වලවල ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. පුළුවන්ද කියන ප්‍රශ්නේ පුළුවන්. මේක සාපේක්ෂව බැලුවොත් හිතා ගන්න බෑ. නමුත් බුද්ධියේ තරංග ඈතට විහිදුවලා කිසියම් ශක්තියක් උත්පාදනය කළ බැලුවොත් ඒක මනසින් දකින්න පුළුවන්. මේ ස්ථානය දානිගල. ඇයි දානිගල කියන නම කියන්න කලින් මා අර විස්තර ටික කිව්වේ? මෙතන හඳුන්වන්නේ the alien mount. ලංකාවේ පිටසක්වල ජීවීන් එනවායයි කියා විශ්වාසය තියෙන එකම තැන තමයි දානිගල. දානිගල දිමුලාගල මේ දෙක හරියට අයියයි මල්ලි වගේ. අපි යන්නේ දානිගල. අතිශය දුෂ්කර ගමනක්. ඒ විතරක් නෙමෙයි. গুপ্ত ශක්තියක් මෙතන තියෙනවා. සමහර වෙලාවට සිද්ධ වෙන දේවල් පිළිබඳවත් අපිට හිතා ගන්න බෑ. ඒ තරම් විශේෂ තැනක් තමයි දානිගල. ඔබත් බොහොම නිරීක්ෂණශීලීව මේ ටික බලන්න අපිට හම්බෙන හැම දෙයක්ම අපි ඔබට පෙන්නනවා. අපි දැන් පොඩි දුරක් කිලෝමීටරයකට ආසන්න දුරක් අපි ආවා. දැන් මේ කන්දේ ඉතා පැහැදිලිව මේක තල බෑවුම. එතකොට මහන්සිය කියන එක 100%ක් නෙවෙයි 100,000ක්ම දැනෙනවා. නමුත් උඩුවියන ඒ කියන්නේ හරිත උඩුවියනක් තියෙන නිසා අර සූර්යාගේ
ආලෝකය පහළට පතිත වෙන්නේ නැහැ. ඒ නිසා අර පිච්චෙන ගතිය නැහැ. සරලවම කියනවා නම් ඉරට පිච්චෙන්නේ නැහැ. මේ ඉන්නේ අසන්ත. අසන්ත කියන්නේ මේ ගමේ තරුණේ. එතකොට අසන්තලාට මේ කන්දේ ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අසන්තලා හැමතිස්සෙම මේ කන්දට යන කට්ටිය. අසන්ත මල්ලි. දැන් මේ වගේ කටාරම් කොටපු ගල්ලෙන් කීයක් විතර ඒගොල්ලෝ නම් කරගෙන තියෙනවද? දැනට 50ක් 60ක් විතර ප්‍රමාණයක් ඒ කට්ටිය නම් කරලා තියෙනවා. ඊට අමතරව තව ගල්ලෙන් ගොඩාක් මේ කන්දේ තියෙනවා. ගොඩක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? කියන්නේ අපි යනකොට අපිට ගල්ලෙන් හම්බෙලා තියෙනවා. ඒවා සාමාන්‍ය අපිට හිතෙනවා පුරාවිද්‍යාවට හම්බෙලා නැහැ කියලා. කටාරම් කොටපුවක් තියෙනවා, කටාරම් කොටපු නැති ඒවාක් තියෙනවා. සාමාන්‍ය පුරාවිද්‍යාවට හම්බෙන ඒවා ඔක්කොම ලකුණු කරනවා ඒ කට්ටිය. අපිට හම්බෙලා තියෙන ඒවා ලකුණු කරලා නැහැ. දැන් 100කට එහා අපි වෙනම දැකලා තියෙනවා. ගල්ලේ. ඒවයි ගොඩාක් තියෙනවා. දැන් මේ භූමියෙන් හොයාගත්ත සිරිපතුල් ගල් කිහිපයක් පහළ පන්සලේ තියලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම මේ කැලෙන් හොයාගත්ත ඔක්කොම මේ කැලෙන් හොයාගත්ත ඒවා. ඒවා තියෙනවා පැරණි වලං. ඔව්. මැටි හට්ටි ඔක්කොම ගොඩාක් දේවල් හම්බෙලා තියෙනවා මේ කැලේ කන්ද ඇතුලේ. ඒවා තියෙන්නේ ගොඩාක් ගල් ගුහා ඇතුලේ. මේ වගේ ලෙන් වල ගුහාවල් තියෙන වගේ ඇතුලේ අර හංගලා සංගවලා තියෙන වගේ තමයි අපිට හිතෙන්නේ. එහෙම හම්බෙලා තියෙන ගොඩාක් ඒවා පල්ලෙහා තැම්පත් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මැටි භාණ්ඩ පාවිච්චි කරපු කිසියම් පිරිසක් මේ ගල්ලෙන් ඇතුලේ වාසය කරලා තියෙනවා දැන්. සිරිපතුල් ගල් ඇයි තියෙන්නේ? සිරිපතුල් ගල් පිහිටන්නේ ස්ථිරවම මේ ගල්ලෙන් ඇතුලේ අරිහතුන් වහන්සේලා වැඩ වාසය කරන්නට ඇති. කිසියම් මගපල නොලත් පිරිසක් ගිහි හෝ පැවිදි පිරිසක් ස්ථිරවම මේ වගේ වාසය කරලා තියෙනවා. නැත්තම් මේ විදිහට කටාරම් කොටපු ගල්ලෙන් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. මේ භූමිය පුරා එවැනි ගල්ලෙන් බොහොම ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතනත් තියෙනවා කිසියම් ඉදිකිරීමක්. හැබැයි මේ ඉදිකිරීම මීට වසර 100 ගානකට කලින් කැල්ල බිඳලා ගිහලා විනාශ වෙලා. අසන්ත මේ සමහරට මෙතන කුටියක් වගේ තියෙන්නේ නැතිනේ. දෙපැත්තෙම මේක සාමාන්‍ය අපිට හිතෙනවා බිත්ති බැඳලා තියෙන්න ඇති කියලා. කාලය ගාමින් මේවා ටික ටික කැඩලා විනාශ වෙලා තියෙනවා. ඉතින් මෑත කාලේ නිදන් හොරු ඇවිල්ලා ගොඩක් දේවල් කඩලා විනාශ කරලා තියෙනවා. මේ වගේ ගල්ලෙන් කීපයකම තියෙනවා. දැනට මේ වගේ බිත්ති බැඳපුවා. උඩට අපිට යනකොටත් බලා ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා තව ගොඩක්. හරි එහෙනම් අපි උඩට යනවා. තවත් අපිට කිලෝමීටර් 2කට ආසන්න දුරක් යන්න දෙනවා. දල බෑවුමක ඉතා පැහැදිලිව දන හිස නිකට යන තරමටම බෑවුම දලයි. නමුත් ඉතින් මේ ගමන අතිශය වැදගත්. සුන්දර පරිසරය ඒ විතරක් නෙවෙයි අපි අර කිව්වේ මෙතන හිත හදාගෙන යන්න පුළුවන් නම් කෙනෙකුට මොනවද බලන්න බැරිනේ. ඔව් ඒකත්. හරි අපි යන් ඉස්සරහට. මේක තියන්නේ යට කට. යට එක තියන්න. තේනුවරයි හිමීට වැඩේ කරගෙන යනවා. මේ පොඩ බාණ්ඩ යට ඉඳන් උඩට යන්නේ. මට පේන පැත්තක නෙමෙයි චිත්‍රය තියෙන එක. දැන් ඔයාට මට පේන්නේ දැන් අර අපේ තිරයෙන් පේන. අඳින ගමන් ඉන්නේ නේ. මේ හරි ලස්සන චිත්‍රයක්. හැබැයි මේ තියෙනවා මේ කාන්තාවක් නේ. මේවා වෙනසේ පෙන්වන්න පුළුවන්ද මේ ඇඳුම් නැතුව ඉන්න ගැහණු රූප? ඒක වැරදි දෙයක් නෙවෙයි. මේක ඇත්තනේ. මොකක්ද ඇත්ත? නිර්වත කියන්නේ අපි ඒක තමයි සත්‍ය. නෑ දැන් ඔක බැනුම් අහන්නේ වැඩක් නේ. ඔයා මම දන්නේ නෑ. ඔයා පෙන්නකන් දන්නේ නෑනේ මොකද්ද මේ පෙන්වන්නේ කියලා. ඒක අනිත් පැත්ත හරවලා තියෙන්නේ ඇත්තටම. මේ එහෙම ඔයා විග්‍රහ කරන්නකෝ. ඇයි ඔයා සාධාරණීකරණය කරන්නේ මේ රූප? අපි හොමෙන්දාම කැතයිද? පිරිමි රූප කැතයිද? නෑ ලස්සනයි. පිරිමිත් අඳිනවා. මේක මේ ඇත්තටම මේ මුළු ලෝකෙම පිළිගත්ත දෙයක්. ගැහැණු නිර්වත තමයි චිත්‍ර ශිල්පියෙක් මුලින්ම අඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ එතකොට තමයි මේ කෙනෙකුට රහ හැදෙන්නේ. ඒ මාකට් කරන්න පුළුවන්. මාකට් කරන්න පුළුවන්. මාකට් කරෙල්ල නැති වුණත් චිත්‍ර ශිල්පියාට පුළුවන් ඒ චිත්‍රෙත් එක්ක ජීවත් වෙන්න. නෝන්නයි මට කෙටි උත්තරයක් දෙන්නකෝ. දැන් ඔබ ඔය කියන්නේ අනාචාරය සදාචාරය කරගත් ගැහැණියට උඩගෙඩි දීමක්ද ඔය? නෑ. අනාචාරයට උඩගෙඩි දීම නෙවෙයි. මේක ඇත්තටම නිර්වත තමයි හැමතේකම ලස්සන තියෙන්නේ, ඇත්ත තියෙන්නේ. අපි මේ බොරුවට වහගෙනනේ මේවා ඉන්නේ. අපි මේ සදාචාරය කියලා හරි. දැන් මේ ඔබ ඉතින් මොකක් හිතයිද කියන්න අපි දන්නේ නැහැ. ඔව් දන්නේ නැහැ. ඉතින් අපිට හිතෙච්ච දේ ඇහුවේ ඉතින් ඇත්තටම. ඔබට ඕන දෙයක් හිතන්න පුළුවන්. ඉතින් වෙනසේ ඕනෑම දෙයක් හිතන්න පුළුවන්. ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි නොකියන්නේ මොනවද කියලාත් අපි ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා මේ ඔබ හිතා ගන්නකො. දැන් අපි නුවන් අයත් එක්ක හිමින් කතා කරමු. අපි ළඟ අද වැඩ ගොඩාක් තියෙනවා. අපේ මේ සම්පූර්ණ පිළිලා තියෙනවා. ඔව්. ඊයේ දැන් ගොඩක් තියෙනවා. අපි ඊළඟට කොතනද යන්නේ? ඊළඟට මේ අපිට අංජන තමයි කියන්නේ නේ. කොහෙද යන්නේ කියලා. දැන් අපි මෙහෙමනේ. හරි ඔයා කියන්න.
මේ දැන් බොහෝ විට අපි පෙන්වන සමහර දේවල් වල ලොකුම තැන් විශාලම තැන් පෙන්වනවා. හැබැයි ගඟක පුංචිම තැන පෙන්වුවොත් ඔබට හිතා ගන්න පුළුවන්ද කොහෙද මොකද්ද මේ ගඟ කියලා? සිරිපද ලද සම නල සිරසේ සිඹ සිඹ සිසි ලස විඳ රිසිසේ සීතල ජලධාරාවන් අරගෙන සමනල කන්දේ පූජනීය බවත් එක්කලා ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 5න් 1කට Tamanගේ අනුපමේය වූ ආදරණීය සෙනෙහස බෙදා හරින මහවැලියේ සුන්දරම තැනක අපි ඉන්නේ. මහනුවර හරහා පේරාදෙණිය ගන්නරුවෙන් ගලා බහින මහවැලි ගංගාවේ නව යොවුන් අවදිය. යොවුන් අවදිය කොහොමත් ගංගාවක් වුණත් දඟකාරයි. මේ දඟකාර ගංගාවේ දඟකාර තැන තියෙන නොදන්න තොරතුරු හොයාගෙන පුංචි ගවේෂණයක් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි ගන්නරුව කටුගස්තර පාරේ වරාතැන්න කියන ගමේ ගල්ලිඳ ගාවින් මහවැලි ගඟට බැස්සා. මහවැලි ගඟේ මේ දවස්වල සාමාන්‍ය වතුර ප්‍රමාණයක් තියෙන්නේ. නැත්තම් මහවැලි ගඟේ මේ ගන්නරුව අපි ඉන්න ප්‍රදේශය තරුණ අවදිය, නව යවුන් අවදිය. නැත්තම් මහවැලි ගඟේ දඟකාරම අවදිය පහු කරන්නේ මේ ගන්නරුවෙන්. ඒ නිසා ගලින් ගලට පැන යන්න පුළුවන් වුණාට හැමතැනම මේ සෙල්ලම දාන්න පුළුවන් කමක් නැහැ. මේ පරිසරයේ දිගේ යනවනම් මේ විදිහටම පරිසරයට ගැලපෙන්න අපිට යන්න සිද්ධ වෙනවා. අපිට යන්න ඕන විදිහට මේ පරිසරය නිර්මාණය කරලා නැහැ. පරිසරය නිර්මාණය වෙලා තියෙන විදිහට අපිට ගමන යන්න වෙනවා. ඒ නිසා අපේ පරිසරවේදීන් කණ්ඩායමත් එක්කලා මේ අසීරු ගමන ඔබ වෙනුවෙන් අපි යනවා. අපේ ගමනේ ගමනාන්තය බවට පත් වෙන්නේ හත්කිඳ දූපත්. අපි මහවැලි ගඟේ තිබෙන විශාලම දූපතට ගොඩ වුණා. දැන් සාමාන්‍යයෙන් මේ දූපත් සමූහය අතර විශාලම දූපතේ තමයි අපි ඉන්නේ. සාමාන්‍යයෙන් අක්කර වලින් කිව්වොත් අක්කර 7-8ක වගේ අපිට හිතන විදිහට විශාල දූපතක්. මේ වගේ දූපත් සමූහයක් මේ වටේට තියෙනවා. මේක තියෙන්නේ ලංකාවේ තියෙන තැනිතලා භූමියක නෙවෙයි. දැන් තැනිතලා භූමියක නම් මෙහෙම තියෙන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒක අසාමාන්‍ය දෙයක් වෙන්න විදිහක් නැහැ. හැබැයි මේ වගේ කඳුකර පළාතක මේ වගේ ගල් ශිඛර වලින් වට වෙච්ච තැනිතලා නොවුණු බොහොම විවිධාකාර භූෂමතා ලක්ෂණ තියෙන ප්‍රදේශයක මේක තියෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම වෙනසක් නේ. මහවැලි ගඟේ ගන්නරුව පැත්තේ තියෙන සෝබාදහම දූපත් ටික එතකොට ඒ තියෙන සෝබාදහම නිර්මාණය කළ තියෙන විශ්මිත දේවල් එක පැත්තක තියෙනවා. අපි ඒ ගැන කතා කරනවානේ. දැන් මේ ගමනේදී ඔය කියන ගන්නරුව පැත්තේ මේ මහවැලි ගඟ ගලන එක මායිමක ඇත්තටම කියනවා කටුගස්තොට ගන්නරුව මාර්ගයට යාබදව තියෙනවා ඊ타මත්ම වටිනා තැනක්. මේක සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇහැට මුණ ගැහුනේ නැති තැනක්. හරි. මේ තියෙන එතන. මේ තැනකට පොඩි හැඳින්වීමක් කරන්න. මේ තියෙන ඇත්තටම වරාතැන්න ගමේ පිහිටලා තියෙන ගල් ලිඳ කියලා තමයි ගැමියන් හඳුන්වන්නේ. මේ ප්‍රදේශය බ්‍රිතාන්‍ය සමයේ තමයි ඇත්තටම මේක ඉදි කරලා තියෙන්නේ. 1831 නොවැම්බර් 9 වෙනිදා මේ ඉදිකිරීම ඉදි කරායි කියන එකට සමරු පළක දෙකක් තියෙනවා. මධ්‍යම පළාතේ හිටපු පළවෙනි ආණ්ඩුකාරවරයා විදිහට හඳුන්වන ජෝර්ජ් ටර්නර් කියන ආණ්ඩුකාරවරයා විසින් ඉදි කරන ලද ඉදිකිරීමක් විදිහට තමයි සලකන්නේ. මේක උමන් දෙකකින් යුක්ත වෙන සොරගාරි සොරවුවක්. මේක මහවැලි ගඟෙන් වතුර අරගෙන කුමන හෝ ස්ථානයකට මේ වතුර මේ උමං මගින් යොමු කරලා තියෙනවා. මේ කාරණා අනුව පුරාවිද්‍යාව තුළ ජනප්‍රවාදය තුළ මේ ප්‍රදේශවාසීන් තුළ මුඛ පරම්පරාවෙන් එනවා කියලාද ඒවත් එක්ක ඔබ සාමාන්‍යයෙන් හිතන්නේ මේක කුමක් සඳහා නිර්මාණය කරන්න නැද්ද මොන අවශ්‍යතාවයක්ද මේක වෙන්න ඇත්තේ නෑ මෙතන ඇත්තටම වාරු ගේට්ටු දෙකකුත් මේක තියෙන දෙපැත්තේ තිබුණයි කියන එක සලකුණු තියෙනවා ඒ වගේම තමයි උමන් දෙකක් තියෙනවා මේක උමන් දෙක ආස්තරණය කරලා තියෙන පුච්චපු ගඩොල් වලින්
ඒක තමයි විශේෂත්වය. ඒ වගේම කළු ගලෙන් තමයි නිමවලා තියෙන්නේ. හැම මේ වාරි උමන් දෙකට උඩින්ම පිහිටවලා තියෙනවා මේ සමරු පළක දෙකක්. එකම කාරණාව ලියලා තියෙන්නේ. ඒ කියන්නේ G Turner 1831 නොවැම්බර් 9 යටින් තියෙනවා RC කියලා යොදලා. RC කියන්නේ මම හිතනවා Royal Crown කියන එක තමයි මෙතෙන් සඳහන් කරලා තියෙන්නේ. මේකේ පැරන්නන් කියන විදිහට මේ 1948 විතර ඇති වුණු දනදා ගම් වතුර කියන ගම් වතුර කාලෙදී මේ සොරවුවත් එක්ක මඩ වලින් පිරලා ගිහිලා තියෙනවා. නමුත් මේ කොටස දැන් ලිඳක් බවට භාවිතා වෙනවා. නමුත් මේක ඓතිහාසික ස්ථානයක් නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීලා තියෙනවා. මේක තවත් සංරක්ෂණය කරන්න මොකද අවුරුදු 280කට වඩා පැරණි සොරවුවක් නිසා. දැන් අපි අහලා දෙන ඉතිහාසය තුල මේ මහවැලි ගඟේ වතුර සමහරලාට රජරට පැත්තට එහෙම නැත්නම් සත්කෝරළේ පැත්තට වයඹ පැත්තට ඒ වගේ පැති වලට මේ ජලය ගත්තයි කියලා. නිකන් හිතන්න අපි දැන් මේ විදිහට අත දික් කරොත් එහෙම නිකන් අපිට හිතෙන දෙයක් ඉතින් මෙතන ආවට පස්සේ ප්‍රතිපයත් අපි කතා කරේ එක තමයි අපි එහෙම අත දික් කරන මේ පැත්තට තියෙන්නේ ඇත්තටම බරිගම හරහා මේ තියෙන මේ ගලගෙදර. ගලගෙදර කපොල්ල. ගලගෙදර කපොල්ල. දැන් ගලගෙදර කපොල්ල දක්වා මේ උඹගේ වතුර ගියා නම් ඊට පස්සේ ඔබ දන්නවා මේ පැත්තේ නිර්මාණය වෙන ඇල ගංගා පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ මාවය වෙන්න පුළුවන්, දැදුරුය සඳහා සම්බන්ධ වෙන මේ ආරම්භයක් වෙන්න පුළුවන්. ඒ ගංගා කියලා ඒවා නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ සත්කෝරළේ පැත්තට සමහර විට මේක වයඹ පළාතට ඉතින් එහාට රජරට පැත්තට සමහරවිට වියලි කලාපයකට වතුර ගන්න මහවැලි ගඟ නිර්මාණය කරපු හොරවුවක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපිට ඔබට සමීපව මේ දේවල් පෙන්වන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මේ දැනට තියෙන මේ තත්ත්වය අනුව හැබැයි ඉතිහාසයේ විසින් අපිට බොහෝ කරුණු කාරණා උරුම කර දීලා තිබිලා තියෙනවා. ඉතිහාසයේ යම්කිසි දවසක යම්කිසි තැනකින් මේ දේවල් අපෙන් ආයේ ඈත් කරලා තියෙනවා. මේක අනාගත පරම්පරාවකට විවර කරගන්න ඕනකමක් තියෙනවා නම් අවස්ථාවක් දෙනවා නම් ඒක වෙනස අපේ සතුටක්. අමිල සොබාදහම තුළ තියෙන්නෙම කලාවමයි. ඒ කලාවේ රසය උකහාගත්ත කලාකරුවෝ සොබාදහමේ කලාව අරගෙන කලාවෙන් ජීවිතයේ යුගයක් ලියාගත්ත මිනිස්සුන්ව කලාවට නගනවා. දැන් එහෙම සොඳුරු මොහොතක අප මේ වෙලාවේ මේ සජීව විකාශයේ පසුවන්නේ. දැන් අර ඔබ ඒ කියපු මේ වැඩසටහනේ වීඩියෝ ක්ලිප් එකේ අමිල මේ මහත්තයා කතා කරා ජෝර්ජ් ටර්නර් ගැන. ජෝර්ජ් ටර්නර් කියන්නේ කෑගල්ල පාලනය කරපු එවකට ඉංග්‍රීසි දිසාපතිවරයා. ඔබ දන්නවද? ජෝර්ජ් ටර්නර් තමයි ලංකාවේ ලියපු පුස්කොළ පොත් නැව් ගානක් එංගලන්තයට අරන් ගිහිල්ලා වෙනම එංගලන්තේ ඒව ගබඩා කරලා තියෙනවා. ජෝර්ජ් ටර්නර් සහ හිව් නෙවිල්. දැන් ඔය පුස්කොළ පොත්වල ඉතිහාසය අමතක කරලා ලංකාවේ ඉතිහාසඥයෝ කතා කරන්නේ. හැබැයි ජෝර්ජ් ටර්නර් මහත්තයාගේ නම කිව්වා. මොකද මේ ඔහු කරපු වැඩක් විදිහට තමයි සලකන්නේ. මොකද මෙහෙමයි. ඔහු කරාද වෙන කෙනෙක් කරපු දෙයකට ඔහුගේ නම ගහගත්තද කියන දන්නේ නැහැ. එහෙම දෙයක් වෙලා ඇතිනේ. මොකද සමහරට නුවර රාජධානි කාලේ ඒ කාලේ කරපු දෙයක මම ඇතුළත් වුණා වෙන්නත් පුළුවන් නම ගහගෙන. එහෙමත් මිනිස්සු ඉන්නවනේ නම ගහගන්න. හරි. දැන් සාමාන්‍යයෙන් අපි සක්වල ප්‍රවෘත්ති ගැන කතා කරනවා නේ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. පිටසක්වල දේවල් ගැන අපි කතා කරන හරි අඩු වෙන්නේ. ඇත්තම කියනවා නම් පිටසක්වලට අපි හරි බයයි. දැන් වැහි කාලෙක එහෙම ආවනම් බලන්න තිබ්බ මෙතන දියැල්. කියන්නේ පොඩි පහේ වතුරක් නෙවෙයි වැටෙන්නේ. අතරම දැන් වැස්ස පායලා මේ දවස්වල. නමුත් මේ වැටෙන්නේ මේ සම්පූර්ණ මොනතරම් පිරිසිදු වතුරද මේ උඩ කන්දෙන් එන වතුර. ඉතින් මේ වගේ දවසක ආවොත් වතුරෙන් එහෙම ප්‍රශ්නයක් නෑ සම්තිස්සට. ඔව්. ඒ කියන්නේ මේ දැන් ඔයගොල්ලෝ වැහි දවස් වලට එනවද? වැහි දවස් වලත් එනවා. වැහි දවස් වල පොඩ්ඩක් එන්න අපහසුයි. ඔව්. අපි එනවා. අර දියලි බලන්න ඕන හින්දා උඩට එනවා අපි. දැන් මෙතන දියල්ලද? ඔව් මෙතන ටිකක් පොඩිවට වැටෙන්නේ. මීට එහා පැත්තේ තව ලොකු දියල්ලක් තියෙනවා. වැස්සලාට ලොකුවට වැටෙනවා. අසන්ත මල්ලි වැහි කාලෙට දියලි කීයක් විතර වැටෙනවද පහලට? මේ දානිගල කන්දේ වැටෙනවා දියලි අපිට 5ක් 6ක් වගේ පේන්න වැටෙනවා. මේ කඳු වටේටම දියලි ගොඩක් තියෙනවා. දානිගල කන්දේ ලොකුම දියල්ල වැටෙන්නේ මේ දියල්ලට එහා පැත්තේ. තව ඊට එහා පැත්තේ දියලි දෙකක් විතර තියෙනවා. අපි මේ යන පැත්තට තව දියලි 3ක් විතර වගේ තියෙනවා. ඒ කියන්නේ වැහි කාලෙට එන්න අමාරුයි නේ. වැහි කාලෙට එන්න අමාරුයි. මේකේ අර වතුර
ගලාගෙන යනවා වැඩි පල්ලෙහාට. ලෙස්සන වරේ හින්දා අපි වැඩි එන්නේ නැහැ කන්දට. ඒ කියන්නේ බොහෝ විට කොළඹින් අවටින් සහ විදේශී සංචාරකයෝ පවා මේ ස්ථානෙට එනවා. හැබැයි ලොකු ප්‍රමාණයක් එන්නේ නැහැ, ලොකු සංඛ්‍යාවක් එන්නේ නැහැ. දන්න කට්ටිය හොයාගෙන එනවා. වැහි කාලෙට ඒත් ඒගොල්ලන් එන එක වළක්වනවා. ඒකට හේතුව වැස්සට මේක යන්න අමාරු නිසා. වඩා වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. දැන් අපි මේ දානිගල ගල උඩට නගින මේ මහගල් පර්වතයේ අසලට ආවා. අර පහළ ඉඳන් කිලෝමීටර් 2.5 විතර උඩට නැගගෙන ටිකක් දුෂ්කර ගමනක්. ඇවිල්ලා දැන් අපි ඉන්නේ මහගල පාමුල. ඔව්. එතකොට මෙතනින් කොහොමද අසන්ත? මෙතන ඉඳලා අපි දැන් මේ මහගල අයින දිගේ තමයි යන්න තියෙන්නේ. මහගල අයින දිගේන් පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ තියෙන උඩට නගින්න. උඩට ගියාම තමයි ගල මුදුනට යන්න පුළුවන්. දැන් මෙතන තියෙන දල බෑවුම පැහැදිලිවම මේක අවතල බෑවුමක් විටක උත්තල බෑවුමක්. ඒ කියන්නේ මේ හැඩයටත් ගල කර්ව් වෙලා තියෙනවා, මේ හැඩයටත් ගල කර්ව් වෙලා තියෙනවා. බැලු බැලමට අඩි 4500ක් ඒ වගේ තියෙන උස. ඒ වගේ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් බෑවුමක්. අපි උඩටම යමු. මේ ගලපාමුල තියෙනවා අඩි අපේ මීටර වලින් හිතමු මීටර් 200කට වඩා දිග ගල් ලෙනක්. මේ ගල් ලෙන ඇතුලේ තියෙන සැතපෙන පිළිම වහන්සේ. එතකොට කටාරම කොටලා තියෙන්නේ ස්ථීරවම අරිහතුන් වහන්සේලා වැඩ වාසය කරන්නට ඇති. දැන් වඩා වැදගත් වෙන්නේ මෙන්න මේ සැතපෙන පිළිම වහන්සේ. දැන් පිරිනිවන් මංචකයක්ද සැතපෙන පිළිම වහන්සේද කියලා අපිට හොයාගන්න බෑ. මේ ඔක්කොම කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. මම ආව මීට මාස 6කට කලින්. මාස 6කට කලින් එනකොට මේ පිළිම වහන්සේගේ හිස සම්පූර්ණම කඩලා විනාශ කරලා දාලා. ඒ වගේම මේ උදරයේ සහ මේ පපු පෙදෙස සම්පූර්ණ කඩලා විනාශ කරලා දාලා. අතේ අර කොටසක් කඩලා විනාශ කරලා දාලා. එතකොට පාද කඩලා විනාශ කරලා දාලා. නමුත් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය ප්‍රතිසංස්කරණය කරන්නට පටන් අරගෙන දැන් වසර නම් 100 ගාණක් පැරණි බව ස්ථිරයි. එතකොට මේ ගල් බිත්තිද අර පැරණිම මැටි වලින් හදපු ගල් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඔබ දන්නවද මේ වගේ පිළිම කීයක් ලංකාවේ තියෙනවද කියලා? ඔබ ගිහින් තියෙනවද පිදුරංගල? පිදුරංගල තියෙනවා මෙවැනිම පිළිමයක්. ඒ පිළිමේ වයසද මෙවැනිම ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ වගේමයි. ඊට පස්සේ දිඹුලාගල කොස්ගහ උල්පත මේ වගේම පිළිමයක් තියෙනවා. බැලු බැලමට පොළොන්නරුවේ ඒත් මෙවැනිම පිළිමයක් තියෙනවා. මේ වගේ පිළිම කිහිපයක් ලංකාවේ තියෙනවා. සමහර විට එක කාලයක නිර්මාණය වූ පිළිම වෙන්න ඇති. නමුත් එන මිනිස්සුන්ට වැඳ පුදා ගන්නට අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙය නිර්මාණය කරමින් තියෙනවා. ඒ කියන්නේ පරණ තත්ත්වයට ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එන කෙනෙකුට හිත පහදවා ගන්න මෙතන අවශ්‍ය පරිසරය හදනවා. අපේ උඩට යන ගමන් ඉන්නේ අපි යන්න ඕන නියම තැනට ගියේ නෑ තව. ඔය ගමනේ අතරමඟනේ. ඒ කියන්නේ දානිගල ඉවරයි කියලා කෙනෙකුට හිතන්න එපා. මොකද දානිගල අපි තව ඉස්සරහට දිගටම කතා කරනවා. දැන් ඔය අසන්තලා හැම දැකපු දේවල් මේ වැඩි ඈතක නෙවෙයි මිල 2019 වසරේ පෙබරවාරි මාසේ අසන්තලා දැකලා තියෙනවා. වර්ග මීටර් 5ක විතර හරියට මේ අර ඩොල්ෆින් වෑන් එකක් අර KDH වෑන් එකක් වගේ සයිස් ලයිට් දාගත්ත පෙට්ටියක් බින් කරුවල වැටෙන වෙලාවේ ඇවිල්ලා තිනවා. දැන් කතාවක් තියෙනවා ඉස්සරත් තිබුණා මේ කතාව. දිඹුලාගල පැත්තට පිටසක්ල ජීවින් වෙනවා කියන කතාව. එතකොට අර කිඹුලෙකුගේ හැඩයගත්
ඩ්‍රෝන් එකක් දාලා බැලුවොත් දිඹුලාගල ගල ඇත්තටම කිඹුලෙකුගේ හැඩය ගත්ත ස්වභාවයක් තියෙන. ඒතකොට දිඹුලාගලේ පැත්තෙන් මේ දානිගලට පාත් වෙන එලි මොනවාද? මේවා දෑහැට දැකපු මිනිස්සු ඉන්නවා. ඔබ විශ්වාස කරන්න අමිල එක මාම කෙනෙක් අපි ඇත්තටම රසිකලා අපි හම්බෙන්න උත්සාහ කරා. ඒ මාමව හම්බෙන්න බැරි වුණා. මොකද මේ මිනිස්සු දහ දුක් විඳින ඇත්තම කතාව. ජනාධිපතිවරු බිහි වෙච්ච ප්‍රදේශයක්. හැබැයි ওই පැත්තේ මිනිස්සුන්ට බොණ්ඩ වතුර ටික තියනවද කියලාවත් හොයලා නැහැ. කොහොම හරි මේ මාම කිව්වා නොදන්න කෙනෙක් ගිහිල්ලා රැයකට හිටියොත් එම උදේට උණ ගැනෙනවා කියලා. ඒ තරම් ගැටලු තියෙනවා. ගැටලු නෙමෙයි ඒවා. අද්භූත අපිට ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල්. බලන්නකෝ ටික හිතන්නකෝ. ඒ දේවල් එකට දැන් ඔය අත්දැකීම් ඇත්තටම මේ ගියේ කණ්ඩායම ලබා ගත්තනේ. ඒක ඉතින් හිමීට රහ කර මේ අතරමැද අපි පුළුවන් විදිහට කතා කරන ක්ලිප් එකට අමතර දේවල්. ගිය සතියේ තව වැඩක් අපිට ඉවර කරන්න බැරි වුණානේ. ওই ගමනත් එක්කලා කරපු කඩදහියේ වතගොත අහක දාන ඉවත දාන කඩදහිය අද අපට ආයෙමත් අලුතෙන් අතට එන හැටි මේ ගැන කතා බහ. මෙතුමා ශිවාකර් වර්තමානයේ මේ ආයතනයේ ප්‍රොඩක්ෂන් මැනේජර්. ඉස්සර වැඩ කරා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර හැටියට. නමුත් ඕවර්ऑල් මේ ආයතනයේ බලන ඇත්තම ලොක්ෙක්. සරලවම කියනවා. දැන් එතකොට ශිවාකර් මහත්මයා දැන් ඇයි මේක අද වැඩ කරන්නේ නැත්තේ මේ ටික? හරි. ඒකත් කලින් ඒක තිබුණා ගණන් ගමම. ඒක බ්‍රිස්ටල් බෝට් අනිත් එක මේක කේස් කවර් ඒ ප්‍රමාණය මෙතන ඉඳලා තමයි හදුවා. ඒක පස්සේ මේක පොඩි අප්සෙට් එක තිබුණා. ඒ නිසා මේක නවත්තලා අනිත් එක මේ රජේ වීදම් කරන සල්ලි එක පොඩි සල්ලි තියෙන විදිහට ඒකත් මම හදුවා. ඒක නවත්තලා අනිත් එක මෙතන টොප් ලයින් මේ টොප් ලයින් වගේ එක ලේයර් එක ලේයර් ඒක තියෙනවා. ඒක තමයි මම දැන් හදන්න පටන් ගත්තා. ඔබ අහලා තියෙනවද වාලච්චේනේ ෆයිල් කවර කියන එක? වාලච්චේනේ ෆයිල් කවර තමයි ඒ කාලේ ප්‍රසිද්ධ වුණේ. එතකොට ඒ ෆයිල් කවර හැදුවේ මෙන්න මේ මෙතන තමයි මේ ෆයිල් කවර හැදෙන ප්‍රොසෙස් එක සිද්ධ වුණේ. හැබැයි අද මේ ඔක්කොම කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා. විනාශ වෙලා කියන්නේ 100% විනාශ වෙලා නෙවෙයි. නමුත් ෆයිල් කවර හදන ඒ ක්‍රියාවලියට මෙතන ගොඩ ගන්න බෑ. ඔබට පේනවනේ මේ ඔක්කොම සවුත් වෙලා ගිහිල්ලා මේ ඔක්කොම දි รา පත් වෙලා. එතකොට මේ මැෂින්ස් ඔක්කොම යලි නඩත්තු කරන්න වෙලා තියෙනවා. යලි රිපෙයාර් කරන්න වෙලා තියෙනවා. හැබැයි ඒ රිපෙයාර් කරන එක සහ නඩත්තු කරන එක විශාල මිලියන ගානක මුදලක් යන වැඩක්. ෆයිල් කවරයක් කියන ටිකක් ඝනකම් එකක් නේ නේද? ඔව්. ඒ 3 layer එක paper තියෙනවා. ඒක ඔව් 3 layer එක දෙකක් මෙතන ඉඳලා එනවා. ඒ නිසා මේකත් ෆයිල් කවර් එක ඝනකම්. ඒක 300 GSM එක ඒකත් ෆයිල් කවර් එක හදන්න ඕනේ. දැන් ඒතර මේ ටික වැඩ වෙන්නේ නැද්ද මේ ටික? ඔව් මේක ඔක්කොම ෆයිල් කවර් හදන්න ඒ ප්‍රමාණය මෙතන තමයි තියෙන්නේ. ඒ සෙක්ෂන් එක තමයි තියෙන්නේ. ඒ සෙක්ෂන් එක තියෙන්නේ. ඒක යනවා වැට් සෙක්ෂන් එක කියනවා. දැන් අපි නිකන් හිතුවොත් එම මේ ටික ආපහු අලුත් කඩියා කරගන්න විශාල මුදලක් දැන් ඇස්තමේන්තු කරලා තියනවද ඔයගොල්ලෝ? නෑ ඒකත් ගොඩක් මුදලක් ඕනේ. ඒ නිසා තමයි ඒක නවත්තලා මේක පටන් ගත්තා. දැන් මෙතන ඉඳලා මේ ක්‍රියාවලිය ඇත්තටම අර කෙලවරේ බැලුවොත් එම අපිට තියෙනවා මීටර් 700ක් කිලෝමීටරයක් වගේ දුරක් තියෙනවනේ මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. දැන් මෙන්න මෙතනින් නේද වර්තමාන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ? ඔව් මෙතන තමයි වර්තමාන ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මෙතන ඉඳලා මේක මම හදන්න පුළුවන් corrugated papers, craft papers ඒකත් හදන්න පුළුවන්. 100 GSM ඉඳලා මේක හදන්න පුළුවන් 210ක් මම බ්‍රිසල් බෝඩ් එක හදනවා. මේ layer එක හදන්න පුළුවන්. ඒ නිසා තමයි මේකත් පටන් ගත්තා. මේක දැනට අපිට ගොඩක් orders තියෙනවා. ඒක corrugated papers එක orders ගොඩක් තියෙනවා. ඒ නිසා තමයි දැන් මම මේක දැන් යනවා corrugated 140 GSM paper එක යනවා. ඔව්. දැන් කඩදාසි කර්මාන්තයත් එක්ක බැඳිච්ච වචන ප්‍රමාණයක් තියෙනවා. ඒ වචන සමහරවිට ඔබට තේරුම් ගන්න අපහසු ඇති. නමුත් අර අතනින් එහා ටික ඒ ටික වැඩ වෙන්නේ නැහැ. දැන් ඒ ටික නවත්තලා තියෙන්නේ. මොකද ඒකේ හැදුවේ ඝනකම් පේපර්. ඒ පේපර් එක ඝනකම ටිකක් ෆයිල් කවර, බ්‍රිසිල් බෝඩ්, එහෙම නැත්නම් වෙන අන්න ඒ වගේ චිප් බෝඩ්ස්, ඒ වගේ ටිකක් ඝනකම් පේපර් හැදුවේ. අද වන විට අපි කියවන එක නවත්තලා කියලා. එතකොට අද වර්තමානයේ මේ ආයතනය ආරම්භ වෙන මේ ආයතනයේ ක්‍රියාවලිය පටන් ගන්න තැන මෙතන. මෙතන ඉඳලා තමයි පටන් ගන්නවා. ඔව්. මෙතන ඉඳලා මෙතන ඔයා බැලුවා මේක ටෙස්ට් එක මැෂින් ටෙස්ට් එක බැලුවා. මේක පල්ප් ඔක්කොම හදලා ඩයි ඔක්කොම ප්‍රමාණය ඒක ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් ඔක්කොම ඒක ඔක්කොම චෙක් කරලා මෙතන ඉඳලා පම්ප් කරනවා. මේක තියෙනවා හෙඩ් බොක්ස් එකක් උඩ. ඒ ඉඳලා යටින් එනවා. යටින් ඇවිල්ලා මෙතන තියෙනවා ෆෑන් පම්ප් එකක්, මික්සින් පම්ප් එකක් තියෙනවා. ඒක වතුර
පල්ප් දෙකම දෙකම කලවම් කරලා තමයි මේ වයර් එක එනවා. වයර්නේ ප්ලාස්ටික් වයර් තියෙනවා. මේක උඩ එනවා මේ පල්ප් වතුර දෙකම කලවම් කරලා මේ ලේයර් එක එනවා. මේ ලේයර් එක බලන්න පුළුවන්. මේක මේ වගේ තමයි එන්නේ. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ මේ අර අතන හැදෙන ඒක ටික් එක තියෙනවා. පල්ප් එක මේක මෙතන තියෙනවා. මෙතන වතුර පල්ප් එක ගලවම් කරලා 70-80% එක වතුර පල්ප් බොඩි ප්‍රමාණය තමයි පල්ප් වෙනවා. දැන් ඔබ මුලින් දැක්ක පල්ප් වල ඝනකම ගතිය වැඩි. නමුත් මේ බලන්න මේ දැන් මේක තනිකරම මේ යෝගට් වගේ මේ ඔබට පේනවද මේක යෝගට් වගේ. ඒ වතුර වැඩිපුර එකතු කරලා මේ කඩදාසිය තුනී වෙන විදිහට කඩදාසිය හැදෙන විදිහට අවශ්‍ය ප්‍රමාණය තමයි මේ පල්ප් එකෙන් හදලා තියෙන්නේ. එතකොට මේක ලොකු ක්‍රියාවලියක්. මේක සම්පූර්ණ සිද්ධ වෙන්නේ යන්ත්‍රානුසාරයෙන්. එතකොට මේ පල්ප් තමයි මෙන්න මේ බෙල්ට් එක නෑ බෙල්ට් එක තියෙනවා වයර් එක තියෙනවා ප්ලාස්ටික්. මේ වයර් එක උඩ තමයි පල්ප් එනවා. මේ වයර් එක මේක යනවා. මෙතන තියෙනවා ප්ලාස්ටික් වයර් එකක්. මෙතන පොඩි හෝල් තියෙනවා. මේ ඉඳලා මෙතන උඩ යනකොට මෙතන ඔයා බලන්නත් පුළුවන්. මෙතන ඉඳලා මේ වතුර ඔක්කොම අයින් වෙනවා. මෙතන අයින් වෙනකොට යටින් තියෙනවා සක්ෂන් පම්ප් එකක් තියෙනවා. වතුර ඔක්කොම අයින් කරලා මේක පල්ප් එක සුට්ටක් වතුර අයින් කරලා මේක යනවා. අර තික් ගතිය අඩු කරපු පල්ප් මේ විදියට ඇවිල්ලා මේ බෙල්ට් එකක් වගේ කිසියම් උපකරණයක් මේ ඔබට දකින්න පුළුවන් මේ දිවෙන උපකරණය බෙල්ට් එකක් වගේ ඔබ හිතන්නකෝ බෙල්ට් එකක් කියලා. එතකොට ඒ බෙල්ට් එකේ මේ ආකාරයට ඒ පල්ප් ඇතිරෙනවා. ඒක කරන්නේ යන්ත්‍රානුසාරයෙන්. අපි කියවනේ ඒ පල්ප් වල ජලය සාන්ද්‍රණය වැඩි. ජලය සාන්ද්‍රණය වැඩි කළා තමයි අර ඝනකම් පල්ප් ඒ තික් ගතිය වැඩි පල්ප් එක ටිකක් අර මම කිව්ව යෝගට් වගේ කියලා ඒ අවස්ථාවට හදලා තියෙන්නේ. නමුත් ඒ එකතු කරපු වතුර සියල්ලම මෙන්න මේ උපකරණේ ඒ වගේ උපකරණ කීපයක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අතන තියෙනවා. අර දිගටම තියෙන උපකරණ. එවැනි ඒ කියන්නේ මේ ආකාරයට ලෑල්ලක හැඩයකට වතුර උරා ගන්න එකක් මේ. වතුර ෂක් කරනවා පල්ලෙහාට. වතුර උරා ගන්න මේ වගේ උපකරණ කීපයක් තියෙනවා. ඒ උපකරණ කීපය නිසා මේ බෙල්ට් එක වගේ උපකරණය මත තැවරෙන පල්ප් වල තියෙන සම්පූර්ණ වතුර ටික පහළට ඇද ගන්නවා. පහළට ඇදගත්තට පස්සේ තමයි මේ පේපර් එක වතුර නැතුව පල්ප් ටික ඉස්සරහට යන්නේ. අමිල මට කෙටි ප්‍රශ්නයක් තියෙනවා නෝන්නයෙන් අහනවා නෝන්නයි බාධාවක් නැහැනේ නෑ දැන් ඔය අඳින්නේ සෝබාදහමනේ ඔව් සෝබාදහම චිත්‍රයට නගලා සාධාරණයක් ඉටු කරන්න පුළුවන්ද චිත්‍රයට ඇඳ පමණින්ම සාධාරණයක් ඉෂ්ට කරන්න බෑ හැබැයි අඳින එකෙන් සාධාරණයක් වෙන්න පුළුවන් මොකද කෙනෙකුට සෝබාධර්මයට ආදරය කරන්න හිතෙන්න පුළුවන් මේ අඳිනවා දැක්කම අපි අද පෙන්වන්නේ සෝබාදහම එක පැත්තකින් අමිල මහවැලියත් එක්ක ගියපු චාරිකාව තව පැත්තෙන් අපි දානිගල ගියපු කාර්යාව සෝබාදහමට කිසිම විටක ඔබ හානියක් කරන්න යන්න එපා. දැන් අදින් පස්සේ හෙට උදේ ඉඳලා දානිගල ගැන දිනෝ 1000ක් කතා වෙයි. අප විශ්වාස කරනවා දානිගල පිළිබඳව යලිත් මිනිස්සු කතා බහ කරයි. දානිගල අතීතයේ යලි පුනරාවලෝකනය කරයි දන්න මිනිස්සු. හැබැයි පුනරාවලෝකනයට එහා ගිහුව සිංහාවලෝකනයකුත් කරයි. මොකද ඒ තරම් වටින ස්ථානයක්. හැබැයි දානිගල යනවා නම් අර නුවන් අයියා කිව්වා වගේ සෝබාදහමට ආදරය කරන මල්ල අරගෙන යන්න. මිනිස්සු දැන් මෙහෙමනේ දැන් මිනිස්සුගේ හොඳම කතාව තියෙන්නේ පැලයක් නිකමටවත් හිටවන්නේ නැති මිනිස්සු හරි වාහනේ පාක් කරන්න ගහක් හොයනවා. මොකද සරලම කතාව. නුවන්යි නේද දැන් මිනිස්සු සෝබාදහමට ආදරය කරන දැන් ඔබ අඳින්නේ චිත්‍රයේ සෝබාදහම මිනිස්සු සෝබාදහමට ආදරය කරනවා නම් සෝබාදහම මේ මානව සමාජයට මීට වඩා සලකයි. ඇත්තමයි. මහා ගහක් කපන්න කලින් අපි ඉස්සරින් ඉඳලම ඉගෙන ගත්තේ පැල 10ක් හිටවන්න කියලා. කපන්න කලින්. එතකොට ඒ කියන්නේ ඒ පැල 10ක් හිටක වටිනාකම තියෙනවා මහ ගහක. හැබැයි මං හිතන්නේ මේ පැල 10 හිටවන්නත් ඕනේ ගහ කපන්න අවුරුදු ගානකට කලින්. දැන් මේ ඉබ්‍රද ආරංචියක් ආව මේ අවුරුදු 100 ගානක් පරණ ගස් එක්තරා උද්‍යානයක ඔය වයඹ පැත්තේ. එක්තරා ඒක කොහෙද?
එක්තරා උද්‍යානයක අවුරුදු 100 ගාණක් පැරණි ගස් කපලා අයින් කරලා අලුතෙන්ම වනවගාවක් පටන් ගන්නවා. ඉතින් එහෙම කට්ටියක් ඉන්නවා. අලුත්ම ස්වභාව ධර්මයට ආදරය කිරීම. වනාන්තරත් ඇති කරන්න පුළුවන් නේ. ඇති වෙන්න ඇති කරන්න පුළුවන්. අයියා නම් අදින්. දැන් අයියගේ ඔය මේ ඇත්තටම තව චූටි දෙයක්. අයියගේ ක්‍රමය මොකක්ද? දැන් චිත්‍ර ශිල්පීට විවිධ ක්‍රම තියෙනවනේ. මට එහෙම ක්‍රමයක් නැහැ. මොකද මේක මම කරන්නේ ඇත්තටම මගේ විනෝදාංශය. වෘත්තිය නෙමෙයි. එතකොට මට හිතෙන හැමදේම අඳිනවා. නෑ ඒක තමයි නිදහස් පින්සල හැසිරීම තමයි චිත්‍ර ශිල්පියාගේ කාර්යභාරය. එක තැනකට කොටු වෙනවා කියන්නේ ඒක වෘත්තියමය විදිහට කරනවා නම් එක තැනකට කොටු වෙලා කරන්න ඕන. හැබැයි මම මේක මගේ වෘත්තිය නෙමෙයි. වෘත්තිය නෙවෙයි. හැබැයි මනස නිදහස් වෙනවා ඉතින් නේ. අනිවාර්යයෙන්. මොනවා ඇන්දත් මනස නිදහස්. හරි. අපි යමු දානිගල පැත්තට. ඔව් යන්න ඕන. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් කලාවත් එක්ක පරිසරය මේ දේවල් හරි පුදුමාකාර බැඳීමක් නේ තියෙන්නේ. හැබැයි මේ ගමනේ පරිසරය විඳින්න ගිය ගමනක් නෙවෙයි. පරිසරයට එහා ගිය විමර්ශනාත්මක ගමනක්. මං කල්පනා කරේ අතීතයේ සෝබාදහමත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු මේ පරිසරය කොච්චර විඳින්න ඇද්ද? ඒ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම සෝබාදහමට කැප කරලා තිබුණේ. ඇත්තටම දැන් අදනේ මේ සෝබාදහමේ දියවර හමුවේ අපි උඩුගම්බලා පීනන්න උත්සාහ කරන්නේ. ඉස්සර එහෙම නෑ. ඉස්සර මිනිස්සු සෝබාදහමේ දියවරත් එක්ක සහයෝගයට ගියේ. මෙච්චර ලස්සන සුන්දර පරිසරයක් විඳින්න බැයි නම් ඇත්තටම අපි මොකුන්ද කියලා හිතෙනවා. එතරම් සුන්දරයි. දැන් මෙන්න මේ ස්ථානයෙන් තමයි වැහි කාලෙට ඊටාම විශාල ජල කඳක් මේ ස්ථානයෙන් කඩාගෙන පල්ලෙහාට වැටෙනවා. ඒක තමයි අර පහළදී අපි කතා කරේ මේ අසන්තලා හැම කිව්වේ මේ ලොකු දිය ඇලි අපිට දකින්න පුළුවන් කියලා. මෙතනින් තමයි වැටෙන්නේ. මේ උඩ තාමත් වතුර රැඳිලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණ මේ ගල අපි අර කිව්වේ මේ ගලේ කෑලි සමහරක් වෙලාවට කැඩිලා පහළට වැටෙන්න ඇති කියලා අර පල්ලෙහා පේන ගල් ඔක්කොම විශාල කළු ගල් කුට්ටි. ඇතැම් වෙලාවට ඒ කළු ගල් මේ ගලෙන් කැඩිලා ගියාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. මේ අපි අර කිව්ව නේද රාවණ රජතුමාට කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා මේ ගල මත. දැන් පිටසක්වල ජීවීන් එනවා කියන එක තව එක කතාවක්. එතකොට අර ඈත පේන්නේ දිඹුලාගල කන්ද. දිඹුලාගල කන්දේ අහස් මාලිගාව පැත්තෙන් තමයි ඔය එලි එනවා කියලා මිනිස්සු කියන්නේ. නමුත් ඒ එන්නේ පිටසක්වල ජීවීන්ද කියන එක පිළිබඳව කවුරුත් දැකලා නැහැ. ඒ පිළිබඳව ලොකු ගවේෂණයක් නැහැනේ. යම් දෙනා මතපල කරාට ඒ වුණාට අර මේ ස්ථානයේ තියෙන අර සුදු ගල් වලලු දෙක නිසා අපිට කිසියම් නිශ්චයකට එන්න පුළුවන් වෙනවා රාත්‍රියට ලෑන්ඩින් පොයින්ට් එකට අවශ්‍ය ආලෝකය ගන්න ඒ ගල් වලලු දෙකක් නිර්මාණය කරා කියලා. මොකද තිරිවනාගල් හෝ චන්ද්‍රකාන්ත පාෂාණ කීයටවත් මේ ගල මත පිහිටන්න විදිහක් නැහැ කවුරුත් දැම්මේ නැත්තම්. කිසියම් කෙනෙක් මොකද වලල්ලක හැඩයට එහෙම පිහිටන තියෙන සම්භාවිතාවය 99.9%ක්ම නැහැනේ. කවුරු හරි දාලා තියෙනවා. ඇත්තටම අපිට යම් මට්ටමකට හිතන්න පුළුවන් වෙනවා රාවණා මහරජතුමාගේ යුගයට කිසියම් සම්බන්ධයක් තිබ්බාද කියලා. මොකද ඒ යානාවල් රාත්‍රියට මේ භූමියට ගොඩ බස්වා ගැනීමට ආලෝකය ගත්ත තැනක්. මොකද මේක සම්පූර්ණම පිට්ටනියක් වගේ උඩ. දැන් මේ ගස් වැවිලා තියෙනවා තැනින් තැන. නමුත් තනි ගල මත ගල් පෘෂ්ඨයක්. කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. එක්කෝ පිටසක්වල එක්කෝ රාවණාගේ යානාවල් මේ ස්ථානයට ආවා කියන එක. හැබැයි මේ දේවල් 100%ක්ම අපට මෙහෙමයි උනේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි හැමදාමත් වගේ තීන්දුව ඔබට බාර කරනවා. අපි දන්නවා ඔබයි බුද්ධිමත්. ඒ නිසා තීන්දුව ඔබට. මෙතෙක් කිසිම විද්‍යුත් මාධ්‍යයකින් අනාවරණය නොවිච්ච අපි අර කියපු දානිගල පිහිටි කිසියම් හිතාගන්න බැරි සලකුණු සහ සංකේත ගලක සිතුවම් කරලා තියෙන ගුහාව තමයි මේ. මේ ගුහාවේ පළල මෙච්චරයි. දැන් උඩ පළල මෙච්චරක් වුණාට යට පළල හරියටම අඩියක් විතර ඇති. එතකොට මෙතෙන් බහිනවා කියන එක අතිශය දුෂ්කරයි. අර උඩ ඉඳලා එන්නෙත් හරි අමාරුයි පාර. ගල් වලින් බැහැගෙන එන්න ඕන. නමුත් මෙතනින් බහිනවා කියන එක අන්තිම අසුරුවේ මොකද අඩි 10ක් විතර 10ක් 15ක් විතර පහළට බැහැ ගන්න තියෙනවා. දැන් ඔබට අපි කියන්නම් මේ ගල් බිත්තිය. ඒතර මේ පැත්තේ ගල් බිත්තියේ තමයි ඔය කියපු සිතුවම් හෝ
අක්ෂර හෝ චිත්‍ර හෝ මොන හරි දෙයක් තියෙන්නේ. එතකොට කොහොමද අර ගල පහත ඉඳලා මේ වගේ සිතුවම් කරේ? කොහොමද ඒ කියන්නේ මෙතන ඉන්න පුළුවන් ද විශාල පිරිසකට? මෙන්න මේවා ප්‍රශ්න. දැන් මොනවද තියෙන්නේ කියලා අපිට පහළට ගියාම බලන්න පුළුවන්. අපි හිමීට පහළට බහැගමු. දැන් මෙහෙම තවත් අඩි 3ක් විතර බහින්න තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ ගල සහ මේ ගල ඉස්සර එකට තියෙන්න ඇති. කිසියම් භූගෝලීය යම් බලපෑමක් නිසා මේ ගල කැඩලා මෙහෙට වෙලා ස්ථිරයි. ඒක මොකද ඒකට හේතුව මේ සම්පූර්ණ මේ පැත්තේ තියෙන මෙෂර්මන්ට් එකම මේ පැත්තේ තියෙනවා. ඒ කියන්නේ හරියට මේ මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේ ඇඳලා තියෙන සිතුවම් මේවා ඉතා පැහැදිලිව මේවා අක්ෂර නෙමෙයි. මේවා කිසියම් සිතුවම් වර්ගයක්. මේ වෙනකොට මේවා අපි හිතන්නේ නැහැ පුරාවිද්‍යාවවත් මේවා කියවලා ඇති කියලා. එහෙමනම් මේකේ සලකුණක් තියෙන්න ඕනේ. එහෙම සලකුණක්වත් නැහැ. දැන් දිගටම අඩි 20ක් විතර. අඩි 20ක් විතර ගලේ මේ කිසියම් මට්ටමක ඉඳලා එක දිගටම මේ විදිහේ සිතුවම ඇදලා තියෙනවා. අපි යමුකෝ ඉස්සරහට එමු. මං කිව්වේ ඒකයි දැන් මෙතන මේ උඩ ටිකක් අඩි දෙකක් වගේ එකමාරක් වගේ තිබ්බට මේ පල්ලෙහා එහෙම නෑ. මේ තැන් වල ටිකක් මහත කෙනෙකුට මෙහෙම කෙලින්වත් එන්න බෑ. ඇත්තටම මේම ඇන්ගල් එකට තමයි එන්න වෙන්නේ. තියෙන ප්‍රශ්නේ මේ සිතුවමක්ද නැත්නම් මේ කිසියම් අක්ෂර මාලාවක්ද මේක මොන හරි චිත්‍රයක්ද නැත්නම් මේක සිතියමක්ද තාම හරියට නිශ්චය කරලා නෑ මේක. ඉතින් නිකන් කෙනෙක් මේ වගේ දෙයක් කරයිද? සමහරට මේක සිතියමක් වෙන්න පුළුවන්. යම් කුමන හෝ දෙයක් sannivedanaya කිරීමක් නේ මෙතනින් තියෙන්නේ. මේ ඇඟේ අමාරුවට මේ චිත්‍ර නඳලා කියලා කාටවත් කියන්න බෑනේ. කිසියම් දෙයක් sannivedanaya කරලා තිනවා මෙතනින්. ඉතින් sannivedanaya කරේ කවුද? sannivedanaya කරේ කාටද? මේ සංදේශය මොකද්ද? ඒ කියන්නේ මොකද්ද කියලා තියෙන්නේ? මොකක් උදෙසා මොන බලපෑමකටද කියලා තියෙන්නේ? මේ ගැන තාම තක්සීරුවක් නැහැ. ඒතර ඔබ කල්පනා කරලා බලන්න. දැන් මේ මෙතනින් එන්න බෑ ඔය. පේනෝනේ. ඔබ කල්පනා කරලා බලන්න මේ. දැන් මෙතන කිසියම් අපි හිතමු මේ අර ගල් අක්ෂර කොටන විදිහට මොන හරි උපකරණයක් පාවිච්චි කරලා මේක කෙටුවා කියලා. හැබැයි උපකරණයක් පාවිච්චි කරලා කෙටුවා නම් මේ කට්ටක් මොන හරි තියාගෙන මේ මෙතන කොහොමද මෙහෙම ගැම්ම ගන්නවත් ඔබට පේනවද? ගැම්ම ගන්නවත් ඉඩ නැහැනේ. මේ පේනව නේද? එහෙනම් කොහොමද මේව ඇන්දේ? කොහොමද මේ නිර්මාණය කරේ? දැන් අපේ රටේ තිබුණා ගල් උණු කරන තාක්ෂණයක්. ඔය පැරණ දන්නවා. ඒ කියන්නේ ශාක වර්ග 3ක් අරගෙන එකට එකතු කරලා පේස්ට් එකක් හදලා මේ ගලේ ගාපුවාම ගල මෙලෙක් වෙනවා. ඒක පැරණව දන්නවා. එතකොට ස්ථිරවම ඒ විදිහට ගල මෙලෙක් වෙන පල්ප් එකක් මේ ගලේ ගාලා සමහර වෙලාවෙ සමහර තැන්වල තියෙනවා මේ සිතුවම ඇඟිලි පාර. සමහර තැන්වල තියෙනවා කිසියම් පතුරකින් වගේ මේ ඇඳලා හෝ නැත්නම් ඒ ගලේ මේ පතුරක් ගලවලා තියෙනවා. කිසියම් උපකරණයකින්. ඒ ආකාරයට මේක නිර්මාණය කරන්නට ඇති. තව පොඩ්ඩක් අපි හිමින් ගොඩ වුණාම දැන් මේ මෙතන හොඳින් බලන්න ඔබ. දැන් මේ කෙලින්ම ඇඟිලි පාර මේ තියෙන්නේ මේ ඇඟිලි පාර. ඉතින් පැහැදිලිව මේ ඇඟිලි පාර මේ ඇඟිල්ලෙන් මේ නිර්මාණය කළා. හැබැයි මේ වගේ ස්ථානයක ඇඟිල්ල නෙවෙයි තියෙන්නේ. මේ වගේ ස්ථානයක කිසියම් පතුරකින් නිර්මාණය කරන්න ඇති. මේ ස්ථාන ඇඟිලි. මේ ස්ථාන පතුරෙන්. ඒතර මේ බලන්න මේ W අකුරක හැඩයට මෙහෙම එන්නේ මේ ඇඟිලි පාර. දැන් කල්පනා කරලා බලන්න මෙතන නිකම්ම මේ නිර්මාණය කරාද? මෙතන ස්ථිරවම යම් පණිවිඩයක් තියෙනවා. මොකද්ද මේ පණිවිඩය කියන එක අපි දන්නේ නැහැ. අපි ඔබට ආරාධනා කරනවා මේ දේවල් හොයන්න, රිසර්ච් කරන්න, ගවේෂණය කරන්න. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙයි මොකද්ද මෙතනින් sannivedanaya කරේ කියලා. මේක රාවණා රජතුමාගේ වැඩක්ද? මේක පිටසක්වල ජීවීන්ගේ වැඩක්ද? හැබැයි මේ මෑත ඉතිහාසයේ පුරාවිද්‍යාව හා කතා කරන අවුරුදු 100ක 200ක වැඩක් නම් නෙවෙයි ස්ථිරවම. දානිගල හොම තිබිච්ච අය තව තියෙනවා. නොවන් අයියේ. ඔව්. දැන් මේ චිත්‍ර ප්‍රදර්ශනයකට ගියාම චිත්‍ර පිළිබඳ වටහා ගැනීම සහ කියවා ගැනීම ප්‍රේක්ෂක නැත්නම් චිත්‍ර බලන්න යන පිරිසට නැහැනේ. මොකක් හරි අඩුවක් තියෙනවද? ඒක තමයි. මොකද චිත්‍රයක් රස විඳින්න ඇත්තටම හොඳ මානසිකත්වයක් තියෙන්න ඕන. අද අපේ රටේ මං හිතන්නේ අපේ අයට ඒ මානසිකත්වය
තත්ත්වය කියන එක හරිම හැමතැනම විහිදිලා තියෙන්නේ. ඒ කියන්නේ එක දෙයකට තමාගේ මනස යොමු කරන්න බෑ. එතකොට කොහොමද චිත්‍රයක් රස විඳින්නේ? බෑනේ. දැන් ඔබට පේනව නේද ඔය පුංචි කැලෙන්ඩරයක්. ඔන්න දැන් හරි දැන් සමීප වෙන රූපේ. මේ ඔබ නිර්මාණය කරපු කැලෙන්ඩරේ මේ. ඔව්. තනිකරම චිත්‍රමද මේකේ තියෙන්නේ? තනිකරම චිත්‍ර තියෙන්නේ. මම ඇත්තට මේක සමා වෙන්නේ. දැන් ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට මෙහෙම කැලෙන්ඩරයක් නිර්මාණය කරේ. නිර්මාණය වෙලා. මම මම හරිනම්. ඔව්. ඒකත් හේතුව තමයි ඇත්තටම දැන් අපේ රටේ විනාශ වෙන සත්තු හැම මාසෙකටම එක සතෙක් ගානේ සත්තු 12ක් ඇඳලා තියෙනවා. ඒක ඇඳලා තියෙන්නේ අපේ රටේ තියෙන ඒ පාවිච්චි කරලා තියෙන කොළ පරිසරයට හිතකාමී කොළ. එතකොට ඒකත් එක්ක පරිසරේ විනාශ වෙන දේ සත්තුන්ව මම නිර්මාණය කරලා තිනවා. මේකේ තියෙන සියලුම මුද්‍රණ තාක්ෂණය ගැබ් වෙලා තියෙනවා. පරිසර හිතකාමී කැලෙන්ඩරය. තව එක ප්‍රශ්නයක් අහනවා මම හිතන්නේ අමිලත් අහන්න ඇති ඔගතෝ කෝටියක් ඔව් ප්‍රශ්න. නෑ නෑ මට එක ප්‍රශ්නයක් උත්තර. මට මතකයි මේ ඒ කියන්නේ නුවන් අය මේ වෙනසට අද එහෙම ආපු කෙනෙක් නෙවෙයි අමිල. ඔව් ඒ කියන්නේ මට වඩා වෙනස ඉඳලා දෙනවා නුවන්. දැන් මේ එක දවසකුත් මම ඇහුවා මේ ප්‍රශ්නේ. නමුත් අද අලුතෙන් බලන්නේ නැති. කිසියම් රටක චිත්‍ර ප්‍රදර්ශනයක් තිබුණා. මේ ප්‍රදර්ශනයේ දොරකඩ තිබ්බා මේ පොළො මුගුරු කැති පොරොමන්න පවා තියෙන්න ඇති. ප්‍රදර්ශනේ බලන්න යන අයට ඔය පොල්ලක් මුගුරක් මේ පොල්ලක් කැත්තක් පොරව කරලා යන්න පුළුවන්. ගිහින් අර චිත්‍ර ඔක්කොම විනාශ කරලා කුඩු කරලා දාලා තියෙනවා. හැබැයි ප්‍රදර්ශනී සංවිධානය කරපු කට්ටිය ඔල්ලුරසන් දුන්නා ඒගොල්ලන්ගේ වැඩේ සාර්ථකයි කියලා. මේ ඒ කියන්නේ එහෙම රස විඳීමකුත් ඒ කියන්නේ චිත්‍රය හරියට වටහාගෙනද එහෙම සිද්ධියක් වෙන්න ඇත්තේ. මෙහෙමයි. ඉතින් ඒක තමයි. ඒක ඒ කරපු චිත්‍ර ශිල්පියාගේ දක්ෂකම. මනස විකෘති වෙන්න ඇඳලා ඇති. දැන් සංගීතයක් තියෙනවනේ එහෙම. සංගීතයත් ඇහුවහම අපිට අර වයලන්ස් ගති එන දේවල් හිතෙන්න පුළුවන්. කෙනෙක්ව මරන්න යන්න පුළුවන්. ඒ වගේ චිත්‍රත් නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම. මොකද රතු පාට වැඩියෙන් යදුවහම අපිට ඒ උණුසුම දැනෙනවා. ඔව්. නිල් පාට වැඩියෙන් යදුවහම අපිට හරි තැන්පත් ගතියක් එනවා. ওই වගේ දේවල් වලින් පුළුවන් මනස විකෘති කරන්න පුළුවන්. සමහරට පොළු ටික තියලා තියෙන්නත් ඇත්තේ ඒකම තමයි. ඒක බලාපොරොත්තු වෙයි. මොකද අර අමිල මේ හිට්ලර් මියුසිෂියන් දැන් සංගීතවේදීන්ට දඬුවම් දුන්නා කියන්නේ කරවල කාමරයකට දාලා වහලා අවුට් මියුසික් අහන්න තියලා තියෙනවා. අවුට් මියුසික් අහන්න තියලා. ඉතින් අපිට දැන් අහනවනේ ඔක ඉතින් හිට්ලර් කරන්න ඕනේ නැහැ නෑ ලංකාවේ නම් ඉතින් මෙහෙම කියන්නත් එපා. ඒක හොඳ නෑ. ඇත්තටම අර කලාවට පුළුවන් මිනිස්සෙක් උඩින් තියන්නත් මිනිස්සෙක් නැත්තනු නැති කරන්න කලාවට පුළුවන්. හරි එහෙනම් අඳින්න. අපි කතා කරන්න අල්ලගන්න ඔයාගේ අඳින. ඔව් පාඩු කරන හැබැයි අපිට ඔක බලන්න අවසානයේත් බලන්නත් උනනේ. මේ ගඟ තවම තරුණයි ජල තරංග ඡණ්ඩයි. උදේ ඉඳන් ලොකු දුකක් විඳලා හිමීට සෑහෙන වෙලාවක් ගත කරලා අපි මහවැලි ගඟේ දූපත් එකින් එකට ගියා. ඉතින් මේ හැමතැනම ඉඳලා කතා කරන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික දෝෂ ටිකක් තියෙනවා. සමහර තැන්වල තියෙන අඳුර, සමහර තැන්වල තියෙන සද්ද, ඒවත් එක්කලා මේ පටිගත කිරීමේදී පුංචි දෝෂ තියෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වටිනා පරිසර පද්ධතිය පිළිබඳව එහි ඇති වටිනාකම, ජෛව විවිධත්වය අපිටම උරුම වෙච්ච මේ අහිංසක පරිසරයේ රස මුසු තැන් අපිට කතා කරන්න පුළුවන් වේවි. අපිත් එක්ක ඉන්නවා මේ ගමන අපිට සංවිධානය කරපු මේ ගමනට අපිට ආරාධනා කරපු ප්‍රවීණ පරිසරවේදියෙක්. ඔහු තමයි ප්‍රදීප් සමරවික්‍රම. මේ විෂය පිළිබඳව කතා කරන්න තරම් තොරතුරු ඔහු සතුව තිබෙනවා. ඒ නිසා ඔහු අපිට ආරාධනා කරන්නේ මේ පරිසර පද්ධතිය රටට පෙන්වන්න. මේ පරිසර පද්ධතියට අපි ආපු වෙලේ ඉඳන් සාමාන්‍යයෙන් අර කැලේක ඇවිදිනවට වැඩිය එහෙම නැත්නම් අර අපිට සාමාන්‍ය අපි නිතර යන පරිසර පද්ධතියට වඩා මේක වෙනස්. වතුරේ බැහැගෙන ගොඩක් දුක් විඳගෙන ගල් වල ලෙස්ස වැටි මෙහෙම ගිහිල්ලා හැබැයි මේ ගමනේ කිසි මහන්සියක් නැහැ. දැනටත් මේ ඔක්කොම ඇඳුම් තෙමිලානේ තියෙන ඔක්කොගේම. කොහොම නමුත් මේ තියෙන පරිසර පද්ධතිය මේ තරම් වැදගත් කියලා පරිසරවේදියෙක් විදිහට කියන්නේ ඇයි? ඇත්තටම මේ පරිසර පද්ධතිය ඇත්තටම සුවිශේෂී පරිසර පද්ධතියක් මහනුවරටම තියෙනවා. ඒ වගේම මහවැලි ගංගාවේ මුළු දිගෙම
තුනෙන් එකක් විතර ගෙවල් ඉවර වෙන තැනක තමයි මේ තැන පිහිටලා තියෙන්නේ. මහවැලි ගංගාවේ හැඩපළු ගංගාවක් දකින්න පුළුවන් වෙන්නේ මේ ප්‍රදේශයෙන් තමයි. ඒකෙත් තවත් විශේෂ දෙයක් තමයි මහවැලි ගංගාවේ පටුම සහ පළලම තැන කිලෝමීටර් භාගයක් ඇතුළත දකින්න පුළුවන්. පටුම තැන සාමාන්‍ය මීටර් 20ක් විතර පටුවෙත්. ඒ වගේම පළලම තැන කිලෝමීටර් 1.2ක් විතර වපසරියකින් යුක්ත වෙනවා. දැන් ඔය කියන්නේ මහවැලි ගඟ කිලෝමීටර සාමාන්‍යයෙන් කිලෝමීටර් 335ක් වගේ දුරයි. ඒතර ලංකාවේ පහෙන් එකක භූමි ප්‍රමාණයක් එයා කවර් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය කරන ජලය, පෝෂණය නේද? බොණ්ඩ වතුර ටික කෘෂිකර්මයේ පහෙන් එකක් භූමි ප්‍රමාණය. හිතන්නකෝ. ඒ වගේ ගංගාවක්ක පටුම තැන මීටර 20ක්. මීටර 20යි. දිගම තැන කිලෝමීටරකට ආසන්න. කිලෝමීටර ආසන්න. ආසන්න පොඩ්ඩක් වැඩි පොඩ්ඩක් වැඩි. ඒ වගේ ප්‍රමාණයක් තියෙන. ඒ වගේ තැනක් කිලෝමීටර් භාගයක් ඇතුළත තියෙන්නේ මෙතන. ඕකනේ කියන්නේ. හරි. ඒක එකක්ද? වෙන මොනවද තියෙන්නේ? ඒක සුවිශේෂී භූ විශේෂතා ලක්ෂණ කීපයක්. ඊට අමතරව ජෛව විවිධත්වයෙන් 99 ප්‍රදේශයක්. ඒ නිසාම 2017 වසරේදී ගැසට් පත්‍රයේ මේ ප්‍රදානය කරා මධ්‍යම පරිසර අධිකාරියට. අද වෙනකොට මධ්‍යම පරිසර අධිකාරිය සහ මහවැලි අධිකාරිය යටතේ මේ ප්‍රදේශය පාලනය වෙනවා. එතකොට දැන් මේක ඔය කියන්නේ මේ සාමාන්‍යයෙන් අපි දකින මේ වැදගත්කමනේ. ඒ වුණාට මේක පරිසර වේදිකයක් කියන්නේ මේ දැන් මේ සමර වික්‍රම මහත්තයලා වගේ කට්ටිය ඉතින් කියන්නේ මේක හරි පූජනීයයි මෙහෙමයි මේ වගේ දුර්ලභ ශාක මෙතන විතරයි තියෙන්නේ දුර්ලභ සත්තු මෙතන විතරයි ඉන්නේ මේගොල්ලෝ ලංකාවට ආවෙනිකයි මේ ගහ ලංකාවට ආවෙනිකයි සාමාන්‍ය මේ කාලෙත් මේ සමර වික්‍රම මහත්තයෝ පරිසර වේදිකයෝ ගොඩක් කෑ ගහන කාලේ යන්නේ මේ ආවේනික දේවල් ගැන කතා කර හැබැයි සමහරවිට සමාජ චෝදනාවක් තියෙනවා මේ ආවේනික දේවල් කවුරුහරි පෙන්නුවට පස්සේ තමයි කියන්නේ මේක ආවේනිකයි කියලා. එහෙම චෝදනාවකුත් තියෙනවා. මේකේ මීට කලින් ඔය අපි ක්‍රූඩියා ශාකය ගැන කතා කරනවා ගොඩක් වෙලාවට. පහුගිය කාලේ ආందోලනයක් ගොඩක් තුඩුනා. ඔව් කඩු ගන්න ගන්න. ඒ වගේම මෙතනත් ඒ වගේ ආందోලනාත්මක සිද්ධියක් සිද්ධ වුණා සතෙක් සම්බන්ධයෙන්. ඒ තමයි මිරිදිය මත්ස්‍යයෙක් වෙන ශ්‍රී ලංකා කොළගඩිය කියන මත්ස්‍ය විශේෂය. ඒ කාලේ වෙනකොට 2014 ආසන්න කාලේ වෙනකොට මේ මත්ස්‍ය විශේෂය වඳ වෙලා ගියා කියලා තමයි අන්තිම වාර්තාව අවුරුදු 20කට කලින් තිබුණු රෝහන් පෙතියගොඩ මහත්මයාගේ පොතක පළ කරපු පොතක තිබ්බ ඡායාරූප වලින් තමයි වාර්තා වුණේ. ඊට පස්සේ මේ සතා වාර්තා වෙන්නේ මේ ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදි කරන්න යන අවස්ථාවේ මියගිය සතුන් කීප දෙනෙක්ගේ නිදර්ශක හමු වුණ අවස්ථාවේ මට ඒක තහවුරු කරා මේ ප්‍රදේශයේ මේ සතුන් ජීවත් වෙනවා කියන. ඊට පස්සේ තවත් ස්ථාන දෙකකින් විතර මහවැලි ගංගාවේ මීටර් කිලෝමීටර් කීපයක් උඩින් තියෙන ප්‍රදේශයකත් මේ ළඟදී වාර්තා කරා. ඒතකොට මේ ප්‍රදේශයේ විතරයි දැනට මහවැලි ගංගාවේ ඉහළ ප්‍රදේශවල මේ සතා වාර්තා වෙන්නේ. ඉතින් මේ සතත් ලංකාවට ආවෙනිකයි. ඒ වගේම මහවැලි ගඟේ පමණයි වාර්තා වෙන්නේ. මහවැලි ගඟට ආශ්‍රිතව තියෙන මේ ගංගාවල. ඉතින් ඒ සතා නැවත වාර්තා කර ගැනීමත් ඊට අමතරව ඒ සතාගේ වාසස්ථානයත් ඒ සුවිශේෂී හින්දාම මේ ප්‍රදේශයේ සුවිශේෂී ස්ථානයක් විදිහට සලකන්න ගත්තා. ඒ වගේම තිබුණු ව්‍යාපෘතිවල සමහර තිබ පරිසර අධ්‍යයන වාර්තාවල අඩු ලුහුඩුකම් නිසාමත් මේ ප්‍රදේශයේ තිබුණු ව්‍යාපෘතිය අත්හිටුවන්න සිද්ධ වුණා රජයට. දැඩි මහජන විරෝධතාවක් ගොඩනැගුණු නිසා. මේ දූපත් සුවිශේෂී දූපත් 20කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. විශාලම දූපත අක්කර 8කට ආසන්න ප්‍රමාණයක විශාලත්වයක් තියෙනවා. ඉතින් මේවායේ තියෙන ශාක සහ සතුන් පිළිබඳ තවත් දුරටත් ගැඹුරු අධ්‍යයනයක් අපි සිද්ධ කරා. ඒකෙදී අපිට ගොඩක් කලා ජලජ ශාක වලින් සපුෂ්ප ජලක ශාද පොඩොස්සුමේසි කියන පවුලට අයිති ශාක විශේෂ 7ක් විතර ලංකාවේ වාර්තා වෙනවා කියලා ෆ්ලෝරා ඔෆ් සිලෝන් පොත්පත්වල සඳහන් කරා. ඒ වගේම මේ නිදර්ශක වලින් විශේෂ 6ක්ම මේ ප්‍රදේශේ වාර්තා වෙනවා කියලා පෙරදින ශාකාගාරයේත් සහ ෆ්ලෝරා ඔෆ් සිලෝන් කියන පොත්වල සඳහන් කරලා තිබුණා. ඒ නිසාම මේවත් ඇත්තටම තියෙනවද නැද්ද කියලා බලන්න ශාක විද්‍යාඥයන් එක්ක මේ ගැන පරීක්ෂණ කරා. ගොඩක් ඒවා තහවුරු කරා. ඒ වගේම තමයි ක්‍රිප්ටොකොරයින් කියන ශාක නැත්නම් අපි කියන අතිඋඩයන් කියන ශාක විශේෂ 5ක් දැඩි ලෙස තර්ජන ලකුණු විශේෂත් එක්ක මේ ප්‍රදේශයෙන් හම් වෙලා තියෙනවා. පැරණි වාර්තා නැවත සම කරලා තියෙනවා මේ ප්‍රදේශේ වාර්තා වෙනවා කියලා. අද දිනෙත් මම හිතන්නේ අපි ඒවා දැක්කා. ඊට අමතරව ලංකාවට ආවෙනික ජලජ ශාක විදිහට අපි හඳුන්වන කෙටල ශාකය ආවෙනික විශේෂයක් මේ ප්‍රදේශයේ තියෙන ලැජිඩෙන්ටා කියන ගණයට අයිති. ඒ දූපත් ආරක්ෂා වෙලා තියෙන්නේ මෙන්න මේ දූපත් වටේ පිහිටලා තියෙන මේ ශාක වලින්. කියන්නේ ගොඩක් ඒ තියෙන දූපත් වල සේදිලා යන එක පාලනය කරලා තිනවා. ඒ වගේම ජලයේ යට තියෙන මේ අර පොඩොස්තුමේසිය ශාක වායන කාලේදී ජල මට්ටම පහළ ගිය ගම ඒවා මල් පිපිලා ඒ නැවත බීජ නිෂ්පාදනය කරලා ඒවා ප්‍රවරණය වෙනවා. ආපහු වතුරෙන් යට වෙලා යන කාලේදී ආපහු වතුරේට දකින්න පුළුවන් වෙනවා. ඒවා සුවිශේෂී මේ පරිසර පද්ධතිය සුවිශේෂී වතුර මට්ටම් ඉහළ පහළ යනකොටත් පරිසර පද්ධතියේ තියෙන ජීවීන්ගේ ක්‍රියාකාරකම් ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඊට අමතරව ශාක විශාල ප්‍රමාණයක් මේ දූපත්වල දකින්න පුළුවන්. ඊට අමතරව සත්ත්ව විශේෂයන් අතින් ගත්තොත් කුරුළු විශේෂ 111කට ආසන්න ප්‍රමාණයක් දැනට වාර්තා වෙලා ඉන්නම් පර්යටන පක්ෂීනුත් එක්ක.
එයා ඊට අමතරව ඔබේ ජීව විශේෂ 20කට ආසන්න ප්‍රමාණයක් දැකලා තියෙනවා. මේ අපේ පරීක්ෂණවල තොරතුරු අනුව ඒ වගේම උරග විශේෂ විශාල ප්‍රමාණයක් 30කට ආසන්න ප්‍රමාණයක් වාර්තා කරලා තියෙනවා මේ දූපත් ආශ්‍රිතව. ඉතින් මෙතන සුවිශේෂී. ඉතින් ඒ නිසාම තමයි මේ සුවිශේෂීකම ලැබිලා තියෙන්නේ. දැන් අපි මෙහෙමයි දැන් සමරවික්‍රම මහත්තයා කතා කරගෙන යනවා. කියන්නේ ඔහු පරිසරය පිළිබඳ මේ පරිසර පද්ධතිය පිළිබඳ ඔහුට ඇති දැනුම සහ ඔහු මේ ඔබ හිතන්නකෝ සමරවික්‍රම මහත්තයා මේ පරිසර පද්ධතිය කී පාරක් ඇවිල්ලාද කියලා. ওই තොරතුරු හොයාගන්න ඔහු සතුව තොරතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔහු ඒවා විද්‍යාත්මක ඔප්පු කරු අවස්ථා තියෙනවා. මේ අමාරුයි කකුල් දෙක රිදෙනවා. මොකද දැන් ගිහිල්ලා වැටලා තෙමිලා ඉන්නේ. චුට්ට ඉඳගම දිහාට ගිහිල්ලා. ඉතින් හිමීට කතා කරමු. සම්පත් ඔව් මේ ඔයා දැක්කද අර ඔය ක්ලිප් එකේ අවසානට වවුල්ලු හිටියද වවුල්ලු ඒ මීගස්වල වවුල්ලු ගොඩාරියක් ඉන්න වවුල්ලු. හැබැයි ඔය සත්තු ලෝකේ සත්තු අතර මිනිස්සුන්ගේ වාසයෙන් ඈතට වෙලා ඉන්න සත්තු జాතියක්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේ මිනිස්සුන්ට ළඟට ඇවිල්ලා ජීවත් වෙන්නේ නැහැ. සමහර හිතන්නකෝ කැලයක් වුණත් ඒගොල්ලෝ ජනපදයක් තියෙන. ගොඩාක් වෙලාවට මිනිස්සුන්ගේ සමීපයට ඈතින් ජීවත් වෙන අහිංසක ජනපදයක් ඒගොල්ලන්ගේ තියෙන්නේ. මම දැකපින්දා කිව්වේ. මොකද ඒක කිව්වෙත් ප්‍රදීප් කිව්වේ. ඇත්තටම බාන්න කවදාකවත් මේ ගෙවල් ළඟ ගෙවල් හදන්න එන්නේ අනිත් කුරුල්ලෝ වගේ හුදකලා තැනක ජීවත් වෙන. මේ පරිසරයේ මම හරි ලස්සන දෙයක්. හරි. මේ මොනවාද මේ දානිකල වා කියන්නේ මම දැක්ක අර දැන් තව දැක්කේ නැති ක්ලිප් වගේකුත් තියෙනවා. ඔව්. මම ඒත් කල්පනා කරා ඔය වයසට ඔහොම නගින්න බහින්න පුළුවන්ද? මට දැන් ඇත්තටම 58ක් විතර වෙනවනේ. අමිල නමුත් ඉතින් මට නෙවෙයි මම නම් ඉතින් තරුණ ජවෙන් නැංග. නමුත් ඉතින් සමහර ස්ථානවල හරි අමාරුවෙන් අපි ගියේ. මොකද අපේ නිෂ්පාදක කණ්ඩායම අපේ කැමරා ශිල්පීන් ඔබ විශ්වාස කරන්න මම ඔහොම ගියාට මේ අමාරුවෙන් ගොඩ ගියපු බහැපු කට්ටිය හිටියා. කොටින්ම කියනවා ඊට වඩා වැඩිමල් කට්ටිය හිටියා. ඔව් දැන් අපේ ඔය කැමරාවට කැමරා වරන්ගේ අපේ රොෂාන් ගුණසේන අයියා. ඉතින් මිනිහා හරි තරුණයි. ඔව් හිතාන් ඉන්නේ. ඔව් දැන් ඇත්තටම කොටින්ම කියනවා නම් සමහර වෙලාවට සමහර අවස්ථාවන් වල ඒ ශරීරයෙන් පිටවන වාත වේගයන් පවා පාලනය කරගන්න අසීරු තැන් වලින් අපිට නගින්න බහින්න සිද්ධ වුණා අමිල. ඒ කියන්නේ ඒ තරම් දුෂ්කරයි ඒක. ඔයා ඔය කියන්නේ කැස්ස කිවිසුමකට වඩා වෙනත් සද්දක් පිට වුණා. නෑ එහෙම නෙවෙයි. ඉතින් ශරීරයෙන් වාත යනවනේ වාත වේග කියන ඒවා. ඒ කියන්නේ ඒව ඔක්කොම වේග. හරි කෙසේ වෙතත් ඉතින් ඒ ගමන හරි සුන්දරයි. ඒ සුන්දරත්වයේ විඳගෙන අපි ගියා. මොකද මේ එවැනි කැපකිරීමක් කරා. දැන් ඔය අපේ රොෂාන් අය ඊට පස්සේ මට මතකයි අපේ මාදෝ මල්ලි තිවංක මල්ලි ඊට පස්සේ ඇත්තටම දැන් ඔය කිලෝ 20ක් 25ක් විතර බලර හෙනෝ තඩි කැමරාවක් අපි අරන් ගියේ. ඒ කැමරාව බොහෝ විට ඔය ගලට නගිනකනොත් ගලෙන් පල්ලෙහාට බහිනකනොත් අපේ මංජුල ජයවර්ධන ඔබ විශ්වාස කරන්න අමිල අවුරුදු 3ක විතර පුංචි දරු පැටියෙක් වඩන් එනවා වගේ මම දැක්කපු හැම අවස්ථාවකම මංජුලා දෙක කැමරාව තිබ්බා. අත් දෙකේ කැමරාව. ඒ කියන්නේ දැන් ඉස්සරහට පෙන්නනවා සමහර තැන්වල බහින්න බෑ. අර දිරච්ච කොටයක් තියලා අපි බැස්සේ. ඒත් අපි යන්නෙත් අමාරු නේ තැන මම දැක්කා. අමාරු තැන්නේ. අමාරු තැන. ඉතින් එහෙම දුෂ්කර ගමනක ඒ දුෂ්කර ගමන අතරේ පොඩි සද්දත් එක්ක පොඩි එකකුත් තිබ්බා. අපි මේ ඔය දැන් ඊළඟට බලන්න මම හිතන අමාරුම හරියක්. බලමු කොයිද නේද අපේ අමාරුම හරියට යන්කෝ. දානිගල උඩටම ආහම අපිට පේන්නේ සානුවක හැඩයගත්ත භූ විෂමතාවක්. ඒ කියන්නේ උඩ තැනිතලාවක් තියෙන්නේ. තනිකරම ගල් තැනිතලාවක්. ඒ ගල් මත තමයි මේ විවිධ ස්ථානවල මේ විදිහට ශාක හැදිලා තියෙන්නේ. හැබැයි ශාකත් සියල්ලම කුරු ශාක. දැන් මේ ගලේ මේ එජ්ජගේ නැත්නම් මේ ගල අයිනේ විශාල අලි වගේ කළුගල් ගුලි රඳවලා තියෙනවා. මේවා සෝබාදහම රැඳෙව්වද? මේවා කිසියම් මිනිස්සෙක් රැඳෙව්වද නැත්නම් වෙනත් කිසියම් ජීවියෙකු රැඳෙව්වද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් ස්වභාවික පිහිටීම් කියන එක නම් ස්ථිරවම වෙන්න බෑ. මොකද ස්වභාවික තනිකර ෆ්ලැට් ගල මත මේ විදිහට ස්වභාවිකව පිහිටන්නේ කොහොමද කියලා කෙනෙක් කල්පනා කරොත් ඒක 99%ක්ම විය නොහැකි. අසන්ත එතකොට මේ ගල් මේ විදිහට පොලිමට තියලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලාවත් ගම්මු දැන් ඇත්තටම අපිට ගන්න වෙන්නේ මේ ගම්මුගේ විශ්වාස එක්කනේ මේ දේවල්. එහෙම කියලා නැද්ද? එහෙම ඉතින් අර විශේෂයෙන්ම කියලා නැහැ. ඒ කට්ටියටත් හිතා ගන්න බෑ මේ ගල්. එයාලා කියන්නේත් මේවා මේ පිහිටි ඒවා නෙවෙයි කවුරු හරි කරපු නිර්මාණයක් කියලා කියන්නේ.
මේ තියලා තියෙන ගල් මේ කන්ද වටේටම ওই විදිහට විශාල ගල් පෙළට තියලා තියෙනවා. යාලා කියන්නේත් මෙවුවා කාගේ හරි නිර්මාණයක් කියලා නැතුව මේවා සාමාන්‍ය එහෙම මේ වගේ ගලක් මේ පිහිටන්න බෑ. අසන්ත එතකොට දැන් ඉස්සර කතාවක් තිබුණ මිනිස්සු දැකපු අය හිටියා මේ දිඹුලාගල අහස් මාලිගාව පැත්තෙන් පාවෙන එලි මේ පැත්තට එනවා කියලා. විශේෂයෙන්ම මේ දානිගල කන්දර තමයි ওই එලි වැඩිපුරම වැටෙනවා කියලා ඒ ගම්මු කියන්නේ. ඉතින් එයාලා කියන විදිහට දැන් මේ ওই එලි උඩින් තමයි මෙතෙන්ට වැටෙන්නේ. අපි මෑතක දැක්කා ඔය වගේ එලියක්. ඒක ටිකක් විශාල එලියක්. අන්න ඒකයි. දැන් පහුගිය කාලේ මීට වසර කීපයකට එහා පත්තරවල පවා මේක ගියා මේ දිඹුලාගල මිනිස්සු පිටසක්වල ජීවීන් දැක්කා කියලා. මේක ලංකාවේ උණුසුම් ප්‍රවෘත්තියක් හැටියට බොහෝ තැන්වල කතා බහ කරා. එතකොට පිටසක්වල ජීවීන් දිඹුලාගලට ආවේ කොහොමද? දිඹුලාගලින් කොයි ස්ථානයටද ආවේ? දානිගලට කිසියම් සම්බන්ධයක් තියෙනවද? හැබැයි මේ එලි සහ ඒ ශබ්ද දැකපු අය ඕනතරම් මේ ගම්මානවල ඉන්නවා. අදටත් වයසක කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ හරියට මේ හරිය ලස්සනට මේ දේවල් විස්තර කරනවා. දැන් ඔබට අපි කියනවා මේ අසන්තලා අපි අර මුලිනුත් කිව්වේ මේ උදවිය මීට වසර එකහමාරකට වගේ කලින් කිසියම් දෙයක් දැක්කා කියලා. ඒ කතාව පටන් ගමු දැන්. කොයි කවද්ද අවුරුද්ද? දැන් මේ 2021 අපි එතකොට එලි දැක්කේ 2019 වගේ. මාසේ 2019 ජනවාරි පෙබරවාරි වගේ මාසේ. හරි. මොකක්ද අසන්ත උනේ? අපි එළිය දැක්කේ අපි මේ කන්ද එක දවසක් ආවා රාත්‍රියක් ගත කරන්න. ඒ ආවට පස්සේ අපි තව 4 දිනක් එක්ක ආවේ. ඇවිල්ලා මේ කන්දේ දානිගල කන්ද එහා පැත්තේ තමයි හිටියේ. මේක ඉන්න පොඩ්ඩක් අර එලි වැටෙන හින්දා අපි ටිකක් බයයි ඉන්න මේකේ. ඒ හින්දා අපි එහා පැත්තේ කන්දේ තමයි හිටියේ. ඔය ඉන්නකොට රාත්‍රී හවස කොහමත් 6:00 විතර වගේ තමයි ඔය සාමාන්‍ය කරුවල වැටිගෙන යනකොට තමයි මේ ඔය එලි ආවේ. ඒක විශාල එලියක්. අර වෙනදා දකින්න පොඩි එලි නෙවෙයි. මේක ටිකක් ලොකු විශාල එලියක්. ඒක වැටුනේ හරියට මේ දානිගල කන්දේ මැදට. මැදට තමයි එළිය වැටුනේ. ඒ වැටෙනකොට ඒ එළියේ තිබ්බා දේදුන්නක හැඩේ මේ පාට. ඔව් ඒ කියන්නේ විවිධ වර්ණ පාට තිබ්බා. ටිකක් දිගට පෙට්ටියක් හැඩයට වගේ දිගට තමයි එළිය තිබ්බේ. ඒක කෙලීම වැටුනේ මෙතෙන්ට. ඉතින් අපි පහුවදා එළි වෙනකන් හිටියේ. අපි පොඩ්ඩක් ඒ වෙලාවෙත් පොඩ්ඩක් බය වුණා. බය වෙලා ඉතින් ඒ වෙලාවේ අපි යන්නත් හදලා නෑ කමන්නේ මේ එළිය පොඩ්ඩක් බලන් උවමනාවකුත් තිබ්බා. ඒ හින්දා මේ මොකද්ද මේ වැටුනේ මොකක් හරි දෙයක් වැටුණාද කියන එක බලන් උවමනාවක් හින්දා අපි උදේ ඇවිල්ලා බැලුවා. ඒ බැලුවට පස්සේ අපිට ඒ ස්ථානයේ කිසිම සාක්ෂියක් නැහැ. ඒ කියන්නේ ගහක් කොලක් පොඩි වෙලාවත් බිම සුද්ධ පවිත්‍ර වෙලාවත් එහෙම මොකවත් දැක්කේ නැහැ. කිසිම අපිට හොයාගන්න පුළුවන් සාක්ෂියක් තිබුණේ නැහැ ඒ ස්ථානේ. ඇත්තටම අපටත් හිතා ගන්න බෑ එළිය මොකද්ද කියලා. ඉතින් එක්කෝ එක දේවතා එළියක්ද පිටසක්වල ජීවීන්ගේ මොකක් හරි දෙයක්ද කියන එක අදටත් අපිට හිතා ගන්න බෑ. පිටසක්වල ජීවීන් එන්නේ කොහොමද? කොච්චර කාලයක් ආලෝක වර්ෂ යනවද ඒ ජීවීන්ට එන්න? ඒගොල්ලෝ ආහාරයට ගන්නව එච්චර කල් තියාගන්න පුළුවන්ද? ඒ එන යානාවලට ඉන්ධන මේවා සාපේක්ෂව බලන එක වැරදිනේ. සාපේක්ෂව බලන එක වැරදි. ඒ අපිට සාපේක්ෂවනේ. අපි මේ පෘථිවි තලයේ ජීවත් වෙන එක ජීවීන් කොටසක් පමණයි. නමුත් මීට එහා වෙනත් සක්වලවල් වල මීට වඩා සංවර්ධිත ජීවීන් ඉන්න බැයිද? බුදුහාමුදුර පවා දේශනා කළා තියෙනවා සිටිය හැකි කියලා. ඒ නිසා අපි සාපේක්ෂව බලලා එහෙම එකක් නැහැ කියන එක සම්පූර්ණම ප්‍රතික්ෂේප කරනවා. නමුත් කිසියම් අවස්ථාවක මේ කරුණු සත්‍යයයි මතු කරගන්න පුළුවන් සාක්ෂි සාධක ලෝකේ හම්බෙන්න පුළුවන්. ඔබ දන්නවනේ රොස්වෙල් සිද්ධිය. ඔබ දන්නවනේ ජපානයේ ගොවිපලක සිදු වූ සිද්ධිය. මේ වගේ බොහෝ රටවල මේ හා සම්බන්ධයෙන් සිදු වෙලා තියෙනවා. ඔබ දන්නවා ඒරියා 51 වල ඇමරිකාවේ සිද්ධ කරන ක්‍රියාන්විතය. එතකොට අසන්ත දැන් ගම්මු කියන්නේ දැන් එලි වැටෙනවා කියලා කියපුවම නිකන් පොල් වැටෙනවා වගේනේ අපිට එකපාරට මතක් වෙන. ඒ කියන්නේ දෙල් හෝ පොල් වැටෙන විදිහේ මේකක් නෙමෙයි මේ එලි වැටෙනවා කියලා කියන්නේ. ඒ එලි වැටෙනව නෙමෙයි ඇත්තටම ඒ එලි පාත් වෙනවා. අපි හිතමුකෝ මේ හෙලිකොප්ටරයක් පාත් වෙනවා කියලා. හෙලිකොප්ටරයක් ලෑන්ඩ් කරනවා ඒවා. මොනවද ගම්මු කියන්නේ? ගම්මු කියන්නේ ඒ එලි එයාලා ගොඩාක් විශ්වාස කරා ඒ කාලේ ඉඳලම කියනවා ඒ එලි දේවතා එලි කියලා. සමහරක් අය කියනවා පිටසක්වල ජීවීන්ගේ මොකක් හරි යානාවක් හරි යාළගේ මොකක් හරි දෙයක් කියලාත් කියනවා. ඉතින් හරියටම මොකද්ද මේ කියන එක තාම අදටත් රහසක්. ඒ වගේ මේ අමුතුම පොඩි එලි ලොකු එලි නිතරම පොයේ දවස් වලට වගේ තමයි ටිකක් වැඩිපුරම මේ කඳු වලට එලි වැටෙන්නේ. මගේ ප්‍රශ්නිකුත් තුන කියන්නේ කවදාද වගේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ කියලා. ඔව්. ඒ දවස් සාමාන්‍ය එලි වැටෙන්නේ පොයේ දවස් වලට. පොයේ දවස් වලට වැඩිපුර පේනවා එලි. හැමදාම වැටෙන්නේ නැහැ. පොයේ දවස් වලට අනිවාර්යෙන් ඔය එලියක් දෙකක් බලා ගන්නම පුළුවන්.
දානිගල හොඳම හරියට ආවා. කතා කළ යුතුම තැන් වලට ආවා. ඒ කියන්නේ අපි හොයාගේ කුතුහලය පිටිච්ච කතාබහ ওই විදිහට පටන් ගන්නවා. තව ක්ලිප් එකක් තියෙනවා ඔහොම රැඳිලා ඉන්නත් ඕනේ. දැන් අපේ නුවන් අයත් එක්කනේ කතාබහ යන්නේ. මොකද අද ආරයිතයා දැන් නුවනේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් චිත්‍රයක් කියලා කියන්නේ හැමතිස්සෙම ප්‍රකාශිත මාධ්‍යයක්. සාමාන්‍යයෙන් කලා නිර්මාණ ගීතයක් වේවා නැත්නම් නව කතාවක් වේවා රචනාවක් වේවා චිත්‍රයක් වේවා සමහර හුඟක් නිර්මාණ බිහිවෙන අත්දැකීම් එක්කලා මිනිස්සුන්ගේ මිනිස්සු ලබන විදින ලැබෙන දකින දේවල් එක්ක නිර්මාණය වෙන්නේ. ඔබේ නිර්මාණ ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඔබ නිර්මාණ මවා ගන්නේ කොහොමද? ඒකත් ඇත්තටම අත්දැකීම් හුඟක් බලපානවා හැම දෙයකටම. මොකද අපිට දැන් ලස්සන පරිසරයක් දැක්කොත් අපි ඒක ඒ පරිසරයේ හැමතිස්සෙම අපේ මනසේ ඒක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ අපි ඒව තමයි ඇඳෙන්නේ. දැන් මට සම්පත්ත දකින්න ලස්සනයිනේ. සමහරවිට අපි ගැතයි. නෑ එහෙම කිව්වේ නෑ. මම මොකද එයාගේ මම එක සැරයක් පෝට්‍රේට් එකක් ඇඳා. මේක රාමු කරලා බිත්තිය ගහගෙන තියෙන්නේ යා. ඔව් ඉතින් ඒ මොකද හිතේ ඇඳෙනවනේ ඒක. එතකොට ඒ අත්දැකීම් එක්ක තමයි හැම නිර්මාණයක්ම බිහි වෙන්නේ. එතකොට ඒව තමයි අනිත් අයට වදින්නේ හොඳට. දැන් නුවන්නයේ ලංකාවේ පාසල් පද්ධතියේ තියෙනවනේ සවුන්ඩ් අඳින්න කොයි තින් නිකන් පින්සල් අතේ තියන් ඉන්නේ තින්ද ටික වේලේ 12ට ඉවර කරන්නත් ඕනේ. මොකද විභාගෙ ෆේල් ඈ. දැන් මම අහන්න ආවේ මේ පාසල් පද්ධතියේ තියෙනවනේ මේ සෞන්දර්ය විෂය නිසි ප්‍රගුණ කිරීමක් තුල යථාවත් මිනිස්සෙක් බිහි වෙනවා කියන එක ඔයා විශ්වාස කරනවද? අනිවාර්යයෙන්ම. නමුත් අද වෙන්නේ නැහැ නේ එහෙම. ඒක තමයි අපේ මේ සමාජයට අද වෙලා තියෙන්නේ. අපි ඇත්තටම අපිට දෙයියෝ විසින් මේවා ඇඟට දාලා තිනවා. එතකොට අපි ඕන තැනක අපිට පුළුවන් අපිට ගැහුවත් ඉවසගෙන ඉන්න. සෞන්දර්යයත් එක්ක මිනිහගේ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන්. එතකොට අපි ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා කිව්වා වගේ අනිත් පැත්තත්. හැබැයි වැඩි හරියක් චිත්‍ර ශිල්පියෙක් හෝ සංගීත ශිල්පියෙක් හෝ නැටුම් ශිල්පියෙක් හැමෝටම හොඳ මානසික ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන් සෞන්දර්යයත් එක්ක යොමු වුණා. ඉතින් මගේ ඉල්ලීම තමයි මේක බලන මේ අද දෙමව්පියෝ ගොඩක් බලනවනේ ITN එක. ඒගොල්ලන්ට කියන්නේ පොඩි කාලේ ඉඳලම ඒගොල්ලන්ව යොමු කරවන්න. විෂයක් විදිහට නෙමෙයි. අඳින්න දෙන්න නිකන්. නිදහසේ ඉන්න වෙලාවට මේ පන්ති පස්සෙම එලවන්නේ නැතුව අඳින්න දෙන්න. ඇත්තටම චිත්‍රයක් අඳිනවා කියන්නේ සාමාන්‍යයෙන් මොලේට කරන යෝගා එක්සර්සයිසස් භාවනාව. පැහැදිලි. ඒ කියන්නේ භාවනාවකට වැඩිය අපි දැන් යෝගා එක්සර්සයිසස් ඇඟට කරනකොට සාමාන්‍යයෙන් මුළු ඇඟේ හැම පේශියකටම හැම තැනකටම යනවලුනේ. ඒ වගේ චිත්‍රයක් අඳිනවා කියන්නේ මොලේට කරන යෝගා එක්සර්සයිස් එකක්. සිත කය මනස ඔක්කොමනේ. ඒ කියන්නේ අර කලාවට ගියපු හදවත කවදාවත් කැලේට යන්නේ නැහැ කියනෝනේ අමිල. හරි. ඔව් ඉතින් අද ඉතින් මේ අධ්‍යාපන රටාවේ විවිධ හැලහැප්පීම් තියෙනවා. ඉතින් ඒවා අපි කතා කරලා තියෙන කට ගෙවෙනකන් ඉතින් ඊට වඩා හොඳයි දැන් කතා නොකර කට කළු ගලක අතුල ඇත්තටම සම්පත්. දැන් මේ ඇඳලා තියෙන වගේ නිර්වත් චිත්‍රයක් අඳින්න පුළුවන් කෙනෙකුට හරිද? ඒ හික්මීම තියෙනවා නම් තමන්ගේ හිතේ ඇඟේ මේ අද වෙන සමාජ ව්‍යසන ගොඩක් අඩු වෙනවා නේද? ඒක තමයි දැන් මේක දැන් මේ චිත්‍රය පෙන්වන කොටත් මේක චිත්‍රයක් කියලා ඔලුවට ගන්න නැතුව අපි මේ කතාව කෙලින්ම කියමු අමිල මේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වර්තමාන තාරුණ්‍ය ගැහැණිය හඳුන්වන අම්මට සිරි මාර බඩුවක් පෙන්නවා. මේ කියන්නේ හිතට දුන්නා කාගේ සමා වෙන්න මේ වචනේ පාවිච්චි කරන්නේ. මේ මෙහෙම කියන්න පුළුවන් ශක්තියක් අද තාරුණයට ඇවිල්ලා තියෙනවා. ඒකට එහෙම එන්න ප්‍රධාන හේතුව సౌందර්යය මිනිහාගේ ජීවිතෙන් ඈත් කිරීම. ඈත් කිරීම. නෝන්න ඒක පිළිගන්නවද? හරියට හරි ඔය කතාව. හරියටම හරි. ඒක තමයි වෙලා තියෙන්නේ. අද ගොඩක් දෙන මං හිතන්නේ රටට අනතුරු වෙනවා හරි අඩුයි సౌందර්යය එක්ක ඉන්නවනම්. පැහැදිලි. ගහකට ආදරය කරන්න පුළුවන් සතෙකුට ආදරය කරන්න පුළුවන් නම් විශේෂයෙන්ම ඒව ඇඟට එන්නේ කලාව පොඩ්ඩක් කර තියෙන. හික්මීම සහ විනය තියෙන මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නැහැ. ওই දෙක දෙන්නේ කලාවෙන්නේ. ප්‍රශ්නේ තියෙන ඉතින් ඒක තේරුම් නොගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. කඩදාසි කර්මාන්ත ශාලාවේ ලොකු කලාවක් තිබුණා ඒ කාලේ. මම ඔයා ක්ලිප් එකකට දෙන්න ඕනේ. මම කියන්න ආවේ අමිල ඔය කඩදාසි කර්මාන්ත ශාලාවේ වාලච්චින දැන් ඔය අපි රසිකලා කට්ටිය ගියපු ගමන ඔය දානිකල ඔක්කොම
කඩදාසි කර්මාන්ත ශාලාවේ වාලච්චේනෙන් ලබාගත් ලාභයෙන් ඔබ විශ්වාස කරන්න ඇඹිලි පිටේ කඩදාසි කර්මාන්ත ශාලාව හදලා තියෙනවා. හැබැයි අද වාලච්චේනේ කඩදාසි කර්මාන්ත ශාලාව දුවාගන්නේ අමාරුවෙන්. ඒකට හේතුව කිසියම් පීරියඩ් එකක් කිසියම් කාලයක සම්පූර්ණ මේ කඩදාසි කර්මාන්ත ශාලාව වැහිලා ගිහිල්ලා වෙන්න ඕනේ වින්නැහිය ඔක්කොම වෙලා. අද හැබැයි මේක ගොඩ අරගෙන මිනිස්සුන්ගේ බලාපොරොත්තුවට අලුත් ජීවිතයක් ලබා දීලා තියෙනවා මේ පැත්තේ මිනිස්සුන්. හිතන්නකෝ දැන් වාලච්චරේ මේ කඩදාසි කම්මාලත් එක්කලා අපි දැක්ක ගිය සතියේ වෙනම නගර බිහි වුණා. වෙනම ස්ටේෂන් බිහි වෙලා තිබුණා. වෙනම ගම් බිහි වෙලා තිබුණා. ඒ දේවල් නැති වෙලා තියෙනවා. ගලින් ගල තියලා ගොඩනගපු මහා මන්දිර එක තප්පරෙන් කඩලා දාන්න පුළුවන්. දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කඩලා දාපුවා ආයෙත් ගලින් ගල තියලා බඳින එක. මේකත් ඒ වගේ කතාවක්. මට කියන්නකෝ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා. මෙතන සිද්ධ වෙන්නේ එයා මම බැලලා පස්සේ මෙතන තියෙනවා ඩ්‍රයර් සෙක්ෂන් එකක්. ඩ්‍රයර් සෙක්ෂන් එක වේලන්න සෙක්ෂන් එකක්. ඒක වේලන්න පස්සේ තමයි කොළ මෙතන රීල් එක ගන්න පුළුවන්. ඒක වේලන්න ප්‍රමාණය තමයි මේ සෙක්ෂන් එක මේක එනවා. ඇවිල්ලා පස්සේ තමයි මෙතන රීල් එක ගන්න පුළුවන්. මෙතන මේ වීල්ස් කොච්චර තියෙනවද ෂෝ මහත්තයා? මෙතන වීල් එක තියෙනවා 24ක් සිලින්ඩර්ස් තියෙනවා. 24ම සිලින්ඩර්ස් ඔක්කොම හීට් එක තමයි තියෙන්නේ. ඒක හීට් එක ස්ටීම් ප්‍රෙෂර් එක ඇතුළ යනවා. ඒ ඉඳලා 24 ස්ටීම් එක ඔක්කොම උඩ ස්ටීම් එක ගන්න වේලන්න පස්සේ තමයි මෙතන පොප් රීල් එක එනවා. ඒ කියන්නේ මේ හැම සිලින්ඩරයක්ම හීට් එකක් එක්ක තියෙනවා. හීට් එක තියෙනවා. 24ම සිලින්ඩර් එක හීට් එක තියෙනවා. ඒ ඉඳලා තමයි වේලනවා. වේලන්න පස්සේ තමයි මෙතන පොප් රීල් එක එනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක ගාන බැලුවොත් වේලෙන සෙල්සියස් ගාන නම් ඩිග්‍රී එක ගන්නවා නම් 100 ඩිග්‍රී එක වැඩි එක තමයි එනවා. 100 ඩිග්‍රී සීසී එක වැඩි එක තමයි සෙල්සියස් එක එනවා මෙතන. එතකොට දැන් අර පල්ප් එක ඇවිල්ලා කඩදාසිය වගේ හැදිලා අර අපි කිව්වේ වතුර ටික උරාගෙන අවසානයේ මේ සෙක්ෂන් එකට ඇතුල් වෙනවා. ඒ පල්ප් එක ඇතුල් වුණාට පස්සේ සම්පූර්ණම කඩදාසිය අර මේ වීල්ස් වලින් මේ සිලින්ඩර්ස් කැරගිලා ඒක තැලිලා වතුර අයින් වෙලා දැන් මේ සෙක්ෂන් එකට ආවත් මුල් අවස්ථාවේ වතුර අයින් වෙන සිස්ටම් එකක් තියෙනවා නේ. සිස්ටම් එක තියෙනවා. මේක ෆස්ට් ප්‍රෙස් එක තියෙනවා. ෆස්ට් ප්‍රෙස් එකත් වතුර අයින් වෙනවා. අයින් වෙන පස්සේ තමයි පටන් ගන්නවා වේලන්න සෙක්ෂන් එක. ෆස්ට් ප්‍රෙස් එක පස්සේ තමයි වේලන්න සෙක්ෂන් එක පටන් ගන්නවා. වේලන්න සෙක්ෂන් ඔක්කොම ෆස්ට් ගෲප්, සෙකන්ඩ් ගෲප්, තර්ඩ් ගෲප්, ෆෝර්ත් ගෲප් එක තියෙනවා. ඒක වේලන්න තමයි පොප් රීල් එක අන්න ඒකයි. අවසානට එනවා. ඒ කියන්නේ අවස්ථා 4කදී වේලනවා. අවස්ථා 4කදී වේලුවට පස්සේ කඩදාසිය ඊටාම ශක්තිමත් ඝනකම් කඩදාසියක් බවට පත් වෙලා අවසානයේ මේ ඉස්සරහින් අර අවසාන නිෂ්පාදනයේ බවට පත් වෙනවා. එතකොට දැන් ඇතැම් වෙලාවට මේ ඔක්කොම වසර 100 ගාණක් පරණ යන්ත්‍ර සූත්‍ර මේ ඔබට දකින්න පුළුවන්න්නේ මහා විශාල රෝද හරියට කරත්ත රෝද වගේ ඔබට පේනවා මේක. මේ ඔක්කොම වසර ගණනාවක් පරණ යන්ත්‍ර සූත්‍ර. මේවා සියල්ලම ජර්මනියෙන් අපිට වයිට් කම්පැනි එක වෙස්ට් ජර්මනිය තමයි හැදුවා. ඔව් ඒ කියන්නේ සම්පූර්ණ ජර්මනියෙන් තමයි මේ කම්පැනියට නැත්නම් මේ ආයතනයට හම්බෙලා තියෙන්නේ. ඉතින් එදා තත්වයේ අදටත් මේ යන්ත්‍ර සූත්‍ර වැඩ කරනවා කියන එක ඔබ කල්පනා කරලා බලන්න. දැන් මේවා අතීතයේ දිගින් දිගටම වැඩ කරලා මේ කර්මාන්ත ශාලාවේ කඩදාසි හැදුවා නම් අද ලෝකේ රටවල් වලින් කඩදාසි ගේන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් රටේ අවාසනාවට මම දන්නේ කාගේ අවාසනාවටද කියලා කෙසේ වෙතත් මේක වැඩ කරේ නැහැ කාලයක්. නමුත් අද වන විට මේක සක්‍රිය වෙලා මේ යන්ත්‍ර සූත්‍ර කාලයකට පස්සේ යලිත් රටේ ජීවයට පණ දෙන්න උත්සාහ කරනවා. අසඳ මල්ලි ආලෝක විතරද දකින්නේ? ඊට සාපේක්ෂව ශබ්ද ඇහෙන්නේ නැද්ද? ඔය අපි දැකපු එළියේ වැටෙනකොටම ඒ ආලෝකේ පේන්නේ නැතුව යනකොටම එක පාටම සද්දෙකුත් ආවා. ඒ සද්දෙත් එක්කම තමයි ටිකක් අපිට බය හිතුනේ. ඒ ශබ්ද ඔය එන හැම එළියකම වැටෙන්නේ නැහැ. කලාතුරකින් ඔය වැටෙන ලොකු විශාල එළි වලට ඒ සද්දේ ඇහෙනවා. ඒ කියන්නේ පොය දවසකට රාත්‍රිය පහන් කරපු කෙනෙකුට මේ එළිය දකින්න ඕනේ කියලා හිතාගෙන එනවනම් එහෙම දකින්න හම්බෙන්නේ. ඒක එළි බලන්නම ආවොත් එළි බලන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට නිකන් බලි බලලා යන්න වෙන්නේ. එහෙම එළි බලන්න බෑ. ඒවා එන ක්‍රමවේදයක් ඇති.
ඒවා මේ භූමියේ අපිට දෘශ්‍යමාන වන යම්කිසි කාල හෝරාවක් ඇති. ඒ කාල හෝරාව තමයි මේ මානව සමාජයේ පෘථිවි වාසීන්ට තක්සේරු කරගන්න බැරි. නමුත් මේ දානිගල කන්දේ ජනප්‍රවාද විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් තමයි රාවණා මහරජතුමා හා සම්බන්ධ වෙච්ච ජනප්‍රවාදයකුත් තියෙනවා. එතකොට මිනිස්සු කියනවා රාවණා රජතුමාට ගුවන් යානා 26ක්ම තිබ්බා කියලා. අපි නෙමෙයි ඉන්දියාවනේ කියන්නේ. ඉන්දියාව විද්වත් කමිටුවේ සභාපතිවරයා කියනවා රාවණා රජතුමාට ලංකාවේ ගුවන් යානා 26ක් තිබ්බා කියලා. ඉතින් ඒක අපේ කට්ටිය පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ජනප්‍රවාදවල කියනවා එතුමන්ගේ යානාවන් මේ ස්ථානයට පතිත කරා කියලා. දැන් මේවා ගැන කවුරුත් ගවේෂණය කළා නැහැ. කවුරුත් මේවා ගැන රිසර්ච් කරලා නැහැ. කවුරුත් මේවා ගැන හොයලා නැහැ. කවුරුත් මේවා ගැන දිගට කතා කරලා නැහැ. නිකම්ම මේ ගලක් මත සුදු පාට ගල් වලලු දෙකක් පිරන්න ඕනේ නැහැ නේ අසන්ත මල්ලි. එතකොට ඒවා මොනවට තියෙන්න ඇති කියලාද මේ අපේ සීයලා කියන්නේ? යාලා කියන්නේ මේ ඔය තිරුවානා වලින් රාත්‍රියට ආකර්ෂණයක් තියෙනවා කියලා. සාමාන්‍ය උඩකින්දලා බැලුවාම රාත්‍රියට පේනවා මේ ඔය ගල් දිලිසෙන ගතියක් පේනවා. දැන් වෙන අපි මේ කන්දට අල්ලපු කන්දකට ගිහිල්ලා බැලුවොත් උස කන්දකට ගිහින් බැලුවොත් රාත්‍රියට පේනවා මේ ඔය තිරුවානා ගල් වල ආලෝකයක්. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න කිසියම් ආලෝකයක් ගන්න. ඇයි මේ ගල මතට මේ ටික දාන්නේ? ඒතකොට මේ ගල මතින් ගන්න ආලෝකයෙන් වෙනත් ස්ථානයකට කිසියම් දෙයක් පතිත කරනවද? ඉතින් එතන ආලෝකයක් නැහැනේ. ආලෝකය තියෙන මේ ගල මත. එතකොට ඒ සර්කල් දෙකෙන් ඉතා පැහැදිලි නේද ඔබට රාත්‍රී කාලයට ලෑන්ඩින් පොයින්ට් එකට ගන්න ආලෝකය කියන එක. අපි දන්නේ නැහැ ලෑන්ඩින් පොයින්ට් එක ගන්නේ කවුද කියලා. ලෑන්ඩින් පොයින්ට් එක හරහා මේ පෘෂ්ඨය මත ලෑන්ඩ් කරන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. රාත්‍රියට ආලෝකය ගන්න ගල් වලලු දෙකක් මේ භූමිය මත තියෙනවා. එතකොට අර රාවණ රජතුමාගේ මාලිගයකුත් මේකේ තියෙනවා කියලා ජනප්‍රවාදයකුත් තියෙනවා අසන්ත. ජනප්‍රවාදයකුත් තියෙනවා. මේ අපි මේ ඉන්න දානිගල කන්දේ ඇතුලේ මාලිගාවක් තියෙනවා කියලා පැරණි අය කියනවා. ඉතින් එහෙම දැකපු කෙනෙක් නැහැ. ඉතින් අපිත් එයාලා කියනවා මේකේ කොහේ හරි යම්කිසි දොරටුවක් තියෙනවා කියලා කියනවා. මේ කන්දේ වටේ කොයි පැත්තක හරි ඒ මාලිගාවට ඇතුල් වෙන්න පුළුවන් දොරටුවක් තියෙන්න පුළුවන් කියලා කියනවා. අපිටත් අදට එහෙම දෙයක් හම්බෙලා නැහැ. ඉතින් ඒ වගේ ඊට අමතරව මේකේ විශාල ජල ප්‍රමාණයක් මේ කන්ද මැද රැඳිලා තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ කන්ද වටේටම පායන කාලෙටත් කන්ද උඩින් පල්ලෙහාට උල්පත් වෙනවා. ඉතින් යාලා කියනවා මේ ගල මැද කොහේ හරි යට විශාල ජල තටාක තියෙනවා කියලා කියනවා. ඉතින් අදටත් බලන්න පුළුවන් මේ කන්ද වටේටම කවදාකවත් හින්දෙන්නේ නැති උල්පත් තියෙනවා. අර අපි ඔබට කිව්වා පහළදී අසන්තයි මායි කතා කරනකොට අර මේ ගල කිසියම් රවුමක හැඩයට හැඩ වෙලා තියෙනවා කියලා. එතකොට පිහිටි ගල නොව කිසියම් ඒ කියන්නේ නිර්මාණයක් පිහිටි ගල නොව කිසියම් නිර්මාණයක්. ඒතකොට මේ නිර්මාණය කරනකොට මේ ගලේ එහාට මෙහාට ගියපු කෑලි ඔය අඬු ටික කඩලා දැම්මාද? කඩලා දැම්මා නම් ඒව කොහට හරි වැටුණාද? සමහර විට ඒක වෙන්න පුළුවන්. මොකද මේ ස්ථාන වලට ආහම අසන්ත අපිට බලා ගන්න පුළුවන් මහ විශාල තට්ටු 10 15 ගොඩනැගිලි වගේ ලොකු ගල්. විශාල ගල් තියෙනවා. ඒ කියන්නේ මේ මහ පුදුම විශාල ගල්. මේ විශාල ගල් වටේටම කැඩිලා පහළට වැටිලා තියෙනවා. සමහර විට ඒවා මේ ගලට සම්බන්ධ වෙලා තිබ්බ ඒවා වෙන්න බැයිද? විශාල ගල් තියෙනවා මේ පල්ලෙහා මේක වටේටම ඒවා ඇත්තටම ගැලවිලා වැටිලාද ගලවලා කවුරු හරි විසින් දාලාද කියලා හිතා ගන්න. ඒ වගේ වැටිච්ච ගල් වලත් ගල් ලෙන් නිර්මාණය කරලා තියෙනවා. කටාරම් කොටලා ඒ වැටිච්ච ගල් වලත් ලෙන් නිර්මාණය කරපුවා තියෙනවා. ඇත්තටම ඒවා මේ කන්ද උඩින් පල්ලෙහාට යම් කිසි කාලයකදී මේ වැටුණා කියලා අපිට හිතෙනවා. දැන් කිසියම් ක්‍රමවේදයක් තියෙනවද මේ ගල දැන්? අදටත් මිනිස්සු එනවනේ. කිසියම් ක්‍රමවේදයක් තියෙනවද පරිසරය ආරක්ෂා කරගනිමින් මේ ගල නරඹන අයට නරඹන ක්‍රමවේදයක්? පන්සල හදලා තියෙනවද? ඔව් ඇත්තටම එහෙම හදලා තියෙන්නේ. එන කට්ටිය ඇත්තටම විශේෂයෙන් මේ අපි පරිසරය ගැන හිතන්න ඕන. සබහාදහම ගැන මුලින්ම හිතන්න ඕන. ඒ කට්ටියට අපි මේකේ ඇත්තටම පල්ලෙහාට ආවට පස්සේ අපේ නායක හඳුරෝ ඒන කට්ටියට අවවාද කරනවා මේ නිතරම පරිසරය රැකගන්න පොලිතීන් ගෙනියන්න එපා, ගිහිල්ලා මේක විනාශ කරන්න එපා කියන එක මුලින්ම කියනවා. ඒක ඇත්තටම එන කට්ටිය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. අපි ආරක්ෂා කරගත්තොත් තමයි අපට කවදාකරි මේව ඉතුරු වෙන්නේ. ඒ වගේ එන කට්ටියට ඕන දවසක එන්න පුළුවන්. ඇවිල්ලා මේක නරඹන්න පුළුවන් එන කට්ටියට එහෙම අවුලක් නැහැ. අර ඈතින් පේන්නේ මේ මාදුරුවය ජලාශය නෙවෙයිනේ. අර මාදුරුවය ජලාශයේ වැඩි වතුර ටිකද ඇවිල්ලා තියෙන්නේ? ඔව් ඒ කියන්නේ එකෙන් හදපු මේ අතුරු වැවක් තමයි ඔක. පොඩි වැවක් ඔය තියෙන්නේ. අපිට මාදුරුවය ජලාශය අර පැත්තෙන් පේනවා. අර පැත්තෙන් පේන්නේ කොටසක් පේන්නේ. කොටසක් පේනවා. ඒ මාදුරුවය වැව. ඒකේ අතුරු වැවක් තමයි මේක.
ND එක කියලා තමයි මේකට කියන්නේ. ආහා. මේ ඔක්කොම මාදුරුවේ රක්ෂිතේ. රක්ෂිතේ මාදුරුවේ රක්ෂිතේ තමයි මේ පේන්නේ වටේටම. හරි. මේ පහළ පේන පාර කෙලින්ම අරලගංවිල සිට මහඔය දක්වා. ඒ කියන්නේ මහනුවර අම්පාර මාර්ගයට එකතු වෙනවා මේ පාර ගිහලා මහඔයේදී. එතකොට මේ පාරේ යනවා නම් සන්ධ්‍යාවේ 4-5 පහ වෙලා ඉතින් 50ක් කර යන්න ඕනේ අලි පීර යන්න. ඔව් අලි ඉන්න ඒ කියන්නේ ඒ තරම් අලි. ඔව් සත්තු වනෝද්‍යාන ඇතුළේ ඉන්න ගොඩාක් සත්තු జాති ඉන්න ගොන්නු මූ අලි හැම සතෙක්ම ඉන්නවා ඇත්තටම. අර අතිශය වැදගත් හිනානිගල අපිට ඈත පේනවා. අසන්ත මොනවද මේ කඳු ටික? මෙතනින් කඹුරාගල කන්ද කියනවා එහා පැත්තේ කන්දට. ඔව්. හිනානිගල කන්ද තියෙනවා මේ පේන කන්ද ඔමුණ කන්ද කියනවා ඕවාගිරි විහාරය කියනවා. ඔව්. ඒ වගේ තව කඳු වැටි ගොඩාක් තියෙනවා මේ වටේට අලියා කන්ද කියනවා. ඒක එක තොප්පිගල පේනවා අපිට තොප්පිගල පොඩ්ඩක් අර මීදුම් වගේ අල්ලලා තියෙන හින්දා පේන්නේ නැහැ නැත්තම් තොප්පිගලත් මේ හරියට පේනවා. ඉතින් අතිශය සුන්දර පරිසරයක් ඇත්තටම රමණීය පරිසරයක් ඊට එහා ගියපු දැවැන්ත වසර දහස් ගණනක ඉතිහාසයක් සංගවාගෙන සිටින මහා গুপ্ত තැනක්. ඔබ දැහැමි සිතින් ආවොත් පිරිසිදු සිතින් ආවොත් මේ ස්ථානයේ හුඟක් දේවල් ඔබට දැක බලා ගන්න පුළුවන්. පරණ කඩදාසි අඹරලා අරගෙන වතුරත් එක්ක කලවම් කරලා ලොකු ක්‍රියාවලියකින් අවසානයේ ලස්සන කඩදාසියක් බවට පත් කරනවා. දැන් මේ කඩදාසි කර්මාන්ත ශාලාවේ කඩදාසි හදන ක්‍රියාවලිය මෙතනින් ඉවරයි. මේ තමයි ලංකාවේ වෙළඳපොළට යන කඩදාසි. එතකොට සාමාන්‍යයෙන් මිනිත්තුවකට කඩදාසි මීටර් 30ක් 40ක් අතර ප්‍රමාණයක් හැදෙනවා. දැන් අද නම් උදේවරුවේ 42ක් විතර හැදිලා තියෙනවා. නමුත් මේ වෙනකොට ස්පීඩ් එක පොඩ්ඩක් අඩු කරලා මට කළමනාකාරතුමා කිව්වේ මේ වෙනකොට විනාඩියට මීටර් 30ක් මේ විදිහට හැදිලා එතනවා කියලා. දැන් ඊටාම හොඳ නිමැවුමක්. ඊටාම හොඳ නිමැවුමක්. කිසිම ඒ කියන්නේ කිසිම ගැටලුවකින් තොරව මේ කඩදාසිය නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ වගේ රෝල් මේ හැම තැනම තියෙනවා. මේ රෝල් තමයි අවසානයේ පහලට අරන් ගිහිල්ලා වෙළඳපොලේ අවශ්‍යතාවය වෙනුවෙන් ගානට කට් කරලා ඒ වෙළඳපොළ වෙනුවෙන් සකස් කරන්නේ. මෙතනින් කඩදාසි හැදිලා ඉවරයි. අවසාන නිෂ්පාදනයේ කොළඹ යන ලෑස්ති කරලා තියෙන්නේ. එක ලොරියක් පටවල යනකොට තව ලොරියක් මෙතෙන්ට එනවා. දැන් ඇත්තටම මේ කර්මාන්ත ශාලාව දියුණුයි. මේ ඉන්නේ සුධර්මන් සිරි කර්නල් සුධර්මන් සිරි. එතුමා මේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා. දැන් සුධර්මන් මහත්තයා අපි අර උඩින් සම්පූර්ණ කඩදාසිය එතන තැනට කතා කරා. ඊට පස්සේ පහළදීද මේ විදිහට කට් කරගන්නේ අවශ්‍ය ප්‍රමාණයට. මොකක්ද එතන ප්‍රොසෙස් එක? එතනදී අපි ඒකට කියන්නේ රීවයින්ඩින් කියලා. ඒ කියන්නේ නැවත අපි වයින් කරන එක කියන්නේ අපිට ඕන විදිහට අපිට ඕන ප්‍රමාණවල වලට අර ලොකු රීල් එකක් අපිට ඕන ප්‍රමාණවල වලට අපේ පාරිභෝගිකයට අවශ්‍ය ප්‍රමාණවල වලට සකස් කරලා ඒක නැවත ඔතීමක් කරලා ඊළඟට අපි අවශ්‍ය සම්පූර්ණම ඒ කියන්නේ අවශ්‍ය පසුබිම සකස් කරලා ඒක නැවත පොලිතින් වලින් ආවරණය කරලා අපි ප්‍රවාහනය කරන්න සුදුසු තත්ත්වයට පත් කිරීම තමයි එතෙන්දී කරන්නේ. සාමාන්‍යයෙන් කොහොමද මාසයකට හෝ නැත්නම් සුමානයකට හෝ නැත්නම් ත්‍රිමාසික වෙන්න පුළුවන් කොහොමද ඔබතුමාලට ඇණුම් එන්නේ? අපිට අපේ මූලස්ථානයෙන් තමයි අපිට ඇණුම් ලැබෙන්නේ. ඒකට අනුව අපිට එක එක ප්‍රමාණවල අපිට ලැබෙනවා. කොච්චර බර ප්‍රමාණවල වලටද ඒකම කොච්චර ඩයිමීටරයක් තියෙන්න ඕනද කියන එකට ඒකකට අනුව අපි කපලා සකස් කරනද රීල් ඒ අවශ්‍යතාවයට අනුව මේ අදාළ ප්‍රදේශයට යවන එක තමයි අපි සිද්ධ කරන්නේ. ඒතකොට මේ විදිහට මේ ආකාරයට රේල් විතරද ඇණුම් ලැබෙන්නේ? කියන්නේ ඉල්ලීම් කරන්නේ ඒවා විතරද වෙන නිකන් අපි හිතමුකෝ මේ ප්ලැට් කඩදාසි එහෙම ඉල්ලන්නේ නැද්ද? එහෙමත් ඉල්ලීම් තියෙනවා. ඒ ඉල්ලීම් වලට අනුව ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය නැත්නම් ඒ ව්‍යාපාරිකයාගේ අවශ්‍යතාවය අනුව තමයි අපි ඒක සකස් කරලා ලබා දෙන්නේ. හැබැයි අපි දැක්කේ මේ ආයතනය ඇතුළේ වැඩිපුරම මේ වගේ රීල් නිෂ්පාදනය කරන මේ වගේ රීල් එකක්. ඊට පස්සේ අපිට අවශ්‍යතාවයට අනුව අපිට එක එක ප්‍රමාණ වලට සකස් කරන්න පුළුවන්. දැන් රීල් එකක් අවශ්‍ය නම් පුජ්‍යලයකට ඒ රීල් එක අපි ලබා දෙනවා. එහෙම නැත්නම් එයාට සීට් එකක් විදිහට ඒ සීට් වල තියෙන එක එක ප්‍රමාණවල ඒ සීට් එකක් අවශ්‍යතාවය අපි ලබා දෙන ඒ අවශ්‍යතාවයට අනුව ලබා දෙනවා. සාමාන්‍යයෙන් ස්ටොක් එකේ විශාල ප්‍රමාණයක් තියෙනවද ඔබතුමාලා ස්ටොක් කරන් ඉන්නවද? මේ වෙනකොට දැන් අපිට මෙට්‍රික් ටන් 40ක 50ක විතර ප්‍රමාණයක් තියෙනවා තියාගෙන.
දැන් සභාපතිතුමා මට කිව්වා අර අපි සංචාරය කරන වෙලාවේ ඔබ විශ්වාස කරන්න මේ ආයතනය එදා දුවපු දිවිල්ල කොච්චරද කියන්නේ මේ ආයතනයෙන් ලැබුණු ලාභය හේතු කොටගෙන ඒ ලාභයෙන් හදනවා ඇඹිලිපිටිය කර්මාන්ත ශාලාව. මොන කර්මාන්ත ශාලාවද? කඩදාසි කර්මාන්ත ශාලාව. මේ ආයතනයෙන් ලැබෙන ලාභයෙන් මේ වගේ කර්මාන්ත ශාලාවක් ඇඹිලිපිටිය හදනවා. එහෙම තැනක් මෙතන. හැබැයි ඒ අතීතය ඒ විදිහට ප්‍රෞಢ විදිහට තිබුණාට යම්කිසි සංක්‍රාන්ති කාලයක් තිබුණා මේක බිඳ වැටුණා. ඇත්තටම අද වන විට අනාගතේ බ්‍රයිට් ෆියුචර් එකක් පේනවද මේ ආයතනේ? අනිවාර්යයෙන්ම. මොකද මමත් ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 35ක සේවා කාලයක් කරලා මට තිබුණ රාජකාරිය අතරම රට බේරා ගැනීම රාජකාරිය නිමා වෙලා මම මේකට ආවෙත් මේකත් මේ ආයතනයත් මට පැහැදිලිව තේරුම් ගියා මේ ආයතනය දියුණු කරලා සමාජ අවශ්‍යතාවයක් අපේ රටේ අවශ්‍යතාවය රටේ දියුණුව සඳහා මේක කරන්න අවශ්‍යයි කියන ඒ අභියෝගයෙන්ද තමයි ආවේ. අපිට අභියෝග ජය ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට අර පෙර තිබුණු තත්ත්වෙ නැතත් යම්කිසි සාධනීය තත්යකට අපිට මේ ආයතනය ගොඩනගන්න පුළුවන්. දැන් මේ ආයතනය ඇතුලේ කැඩිලා විනාශ වෙලා යන අපි හිතමුකෝ කැඩෙන යන්ත්‍ර මෙහෙම කට්ටියද හදන්නේ නැත්නම් වෙන කොහෙන් හරි ඔබතුමාලා කෑලි ගෙනල්ලා නැත්නම් වෙන තැනකින් කට්ටිය ගෙනල්ලා හදනවද මෙහෙමද මේ සම්පූර්ණ ක්‍රියාවලිය වෙන්නේ? සම්පූර්ණ ක්‍රියාවලිය මේ දිගන මෙතන ඉන්න අපේ සේවකයෝ ගත්තොත් පළපුරුදු සේවකයෝ. ඒ කියන්නේ අවුරුදු 35 40 ඊටත් වැඩිය සේවාවක් ලබා දුන්න උදවිය ඉන්නවා. ඒ අයගේ දක්ෂතාවය සහ ඒගොල්ලන්ගේ ඥානය ඒගොල්ලන්ගේ පළපුරුදු අත්දැකීම මේක ලොකු කටිහල් වෙනවා. අපිට කියන්න සතුටුයි මේ ප්‍රදේශයේ අපිත් මාත් එක්ක වැඩ කරන මේ පිරිස සියලු දෙනාම එකා වගේ වැඩ කරනවා. අපි දැක්කනේ එකාවන්ව සියලු දෙනා වැඩ කරනවා. හරි මට අන්තිමට කියන්න මේ කොළඹට තුර මේ වගේ සාමාන්‍යයෙන් ලොරි දවසකට සමාවෙන්න ඇහුවට ඒ කියන්නේ දවසකට දෙක තුනක් වගේ යනවා. දවසකට දෙක තුනක් අපහසුයි අපිට දැන් මේ තියෙන තත්ත්වය අඩුව. අපිට ඒක ඉදිරියේදී කරන්න පුළුවන්. නමුත් දවසක් කර දවසක් අද ඒක මේ ලොරි ලෝඩ් එකක් යවුවොත් අපිට හෙට අනිත් දවනකොට ඊළඟ ලෝඩ් එක යවන්න කොළඹට යවන්න පුළුවන් තත්ත්වයක අපි ඉන්නවා දැන්. දැන් ඔබ නිෂ්පාදනය කරන කඩදාසියෙන් මේක කොළඹට ගියාට පස්සේ කිසියම් ආයතන මේක මිලදී ගන්නවා. ඒගොල්ලෝ මොනවද හදන්නේ මේකේ? ඒගොල්ලෝ මේකේ ඇත්තටම ඒගොල්ලෝ මේ යන විභාගයෙන් කරන්නේ කාඩ්බෝඩ් නිෂ්පාදනය කරන සමාගම. කාඩ්බෝඩ් පෙට්ටි නිෂ්පාදනය කරන සමාගම් දෙකකට තමයි අපි මේ ලබා දෙන්නේ. අපිට ඇත්තටම ගලුවොත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අපිට සපුරන්න පුළුවන් තත්යකට ඒ කියන්නේ සපුරන්න අමාරුයි. නමුත් අපහසුයෙන් හරි අපි ඒගොල්ලන්ගේ ඉල්ලීම ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සපුරීම තමයි අපේ පළවෙනි පරමාර්ථය. දැන් අපි දානිගල වෙටික ඉවරයිනේ. ඔව් ඒ කියන්නේ දානිගල පෙන්ලා ඉවරයි. දානිගල යනවනම් පරිසරයට හානි කරන අබ්මල් රේණුවකින්වත් සිතුවිලින් යන්න එපා. කඩදාසි කර්මාන්ත ශාලාවත් අපි පෙන්ලා ඉවරයි. මොකද කඩදාසි කර්මාන්ත ශාලාව අනාගතේ අපේ රටේ රජයේ සතු ප්‍රධාන කර්මාන්ත ශාලාවක් බවට පත් වෙයි. මොකද මේ වෙනකොට විමල් විරවංශකරු අමාත්‍යතුමා එතුමා තමයි අපිට අවස්ථාව ලබා දුන්නේ. ලොකු වැඩ කොටසක් ඒ සම්බන්ධයෙන් කරනවා. ඔව් එහෙම තොරතුරු අපිට හොඳ දෙයක් අපි කරානේ. හොඳ සභාපතිවරයෙක් ඉන්නවා. ඒකනේ. එහෙම අපේ රටේ වටිනා දේවල් ටිකක් පෙන්වන්න පුළුවන්කම හම්බුණා. හරි අපි යමු මේ වගේම පරිසරයට ගහකොළට ආදරය කරන තවත් තැනකට. සොබාදහමේ හඬ ඔබට ඇහිලා තියෙනවද? මේ තමයි ඒ හඬ. දැන් හඬ හුඟ දෙනෙකුට ඇහිලා ඇති. ඒත් සොබාදහම කියන්නේ මොකද්ද කියලා හුඟ දෙනෙකුට තේරුම් ගන්න බැරුව ඇති. සොබාදහම කියන්නේ සොබාදහම භුක්ති විඳලා මිනිස්සුන්ට මේ සොබාදහම ආරක්ෂා කරන්න කියලා. මේ තමයි ලංකාවේ ආරම්භයේ සිට අවසානයේ දක්වා තනි ගමනක් මහමුහුද කරා ජලය ගෙනියන එකම ඔය මාඔය. මේක පටන් ගන්න කෑගල්ල දිස්ත්‍රික්කයේ අසුපිනි ඇල්ලෙන් අරනායක තියෙන. එහෙම දිගටම කාගේවත් උදව් නැතුව කෙලින්ම මහමුහුද කරා යනවා. අපි මාඔයට ආවේ වැදගත් පණිවිඩයක් කියන්න. හැබැයි මේ පණිවිඩය තුල මාඔය කතා කරන්නේම නැහැ.
මේ තියෙන්නේ කිසියම් යුගයක කුමන හෝ ඉදිකිරීමක්. ඒ ඉදිකිරීමේ අවශේෂ වූ මේ අපි ඉඳගෙන ඉන්න ගල් කුටි ටිකත් ඒකටම අයිති වස්තුන් ඛණ්ඩනය කරලා තියෙනවා. කවුද මේව කරේ? ඇයි කරේ? අපි මේවා ගැන දන්නේ නැහැ. මේ ඉදිකිරීම අනාගත ආයෝජනයකට මම්පෙත් පාදන්න පුළුවන්ද? ඒකත් අපි දන්නේ නැහැ. මෙන්න මේ කරුණු හෙලිකරන්න අපි ආවේ මේ ස්ථානයට. ඒ සියල්ලම කියන්නේ මෙන්න මෙතුමා. මෙතුමා නාලක සමරසිංහ මහත්මයා. එතකොට කටුගම්පල ප්‍රාදේශීය ඉංජිනේරුතුමා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ මේ ඉදිකිරීම මොන යුගයේ දක්වා දිව යන එකක් කියලා ඔබතුමාලා හොයාගෙන තියෙනවද? වර්ෂ පළවෙනි සතවර්ෂයේ තමයි මේක ඉඳි වෙලා තියෙනවා කියලා පුරාවෘත්තවල එහෙම නැත්නම් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. එතකොට මේ ඉදිකිරීම සම්බන්ධව අපේ සිංහල රජවරු සම්බන්ධ වෙලා තියෙනවා. පුරාවෘත්ත දෙකක් ප්‍රධාන වශයෙන් කතිකාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙක අපේ මේ පිටිගල් කෝරළය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතර විශාල වශයෙන් මේක ඉදි කරා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ ගෝඨයිම්බර යෝධයා. දැන් මේකට කියන්නේ යකා බෙදියල්ල කියලා. මේ යකා බෙදියල්ල ඉදි කරලා ඇලක් කපලා මේ පිටිගල් කෝරළය දක්වා ජලය ගෙනහිල්ලා රට සස්ත්‍රීක කරන්න තමයි එතුමා මේ උත්සාහ කරලා තියෙන්නේ. මොකද දකුණු ඉන්දියානුවන් ද්‍රවිඩ ජාතිකින් ශ්‍රී ලංකාව අල්ලගත්තට පස්සේ දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන්න වෙරදරවල තියෙනවනේ. ඒක අපි කවුරුත් දන්න කාරණයක්. එතකොට එතුමාගේ මලනුවන් තිස්ස කුමරුව දිගාමඩුල්ලට යවුවා රට එක්සේසත් කරන්න ඉස්සෙල්ලා රට ස්වයංපෝෂිත කරන්න. ඒකම ගෝඨයිම්බරට මේ ප්‍රදේශ බාර දුන්නා. ඉතින් ඒක එක කතාවක්. ඊට පස්සේ කියනවා මේක වසභ රජතුමා ගැන අපි කතා කරන්න ඕනේ. මොකද වසභ රජතුමා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 67 111 කියන අවුරුදු 40ක කාලයක් මේ ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසය එහෙම නැත්නම් වාරි මාර්ග වැඩි දියුණු කරමින් ඉතාමත්ම දැහැනුව ජීවත් වුණු රජ කෙනෙක්. එතකොට මේ වසභ රජතුමා මේක හැදුවා කියලත් මහා වංශයේ සඳහන් වෙනවා. යකා බැඳි ඇල්ල කියන නම එන්න ඇත්තේ මොකක් නිසා වෙන්න ඇද්ද? ඔව්. දැන් මෙතනදී මම හිතන්නේ අපිට පුරාණයට ටිකක් යන්න ඕන. අපේ ඓතිහාසික ඉස්ලාම අපේ විජය රජතුමා ලංකාවට ගොඩ බැස්සා. එතකොට විජය රජතුමා ලංකාවට ගොඩ බසිද්දී මේ ප්‍රදේශයේ යක්කුන්ගේ යක්ෂ රාජ්‍යයක් කියලා සඳහන් වෙනවා. දැන් හිතන්නකො කුවේණි. දැන් කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක්. යක්ෂ ගෝත්‍රිකයෙක්. එතකොට මේ ප්‍රදේශයේ යකුන් ජීවත් වෙලා තියෙනවා. යක්ෂයෝ තමයි ඉඳලා තියෙන්නේ. දැන් විජය රජතුමා මේ ප්‍රදේශයේ උන්න කියන එකට හොඳම සාක්ෂිය තමයි දැන් අපිට තියෙනවා සඳ ලංකාවේ සිංගක්කුලිය කියලා. සිංගක්කුලිය දේවාලය. සිංගක්කුලිය දේවාලය අයියනායක දේවාලය. අයියනායක දේවාලය කියන්නේ ආර්ය නායක විජය කියන ඒ නමත් එක්ක පටබැඳලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ සාදයක් තමයි යකුන් හිටියා. එතකොට ගෝඨයිම්බර කියන යෝධයාට දුටුගැමුණු රජතුමා මේක බාර දීලා මේ අමුණ හදන්න කියලා ගෝඨයිම්බර යෝධයා මේක හදන අතරතුර මේක හැමදාම මේ කතාවක් තියෙනවා මේක ජනප්‍රවාද කතාවක්. මේක හදද්දී හැමදාම රැට මේක කැඩෙනවා. එතකොට මේ ඇලක් කැපුවා ඇලේ වතුර එන්නේ නැහැ. ඕක හැමදාම සිද්ධ වෙනවා. ඊට පස්සේ ගෝඨයිම්බර යෝධයා බැලුවා මේ මොකක්ද කියලා හැංගිලා බලාගෙන හිටියා. හැංගිලා බලාගෙන ඉන්නද්දී ඔහු දුටුවා මේ බැම්ම යක්ෂ ගෝත්‍රිකේ කඩනවා හැමදාම රැට. එතකොට මේ ගෝඨයිම්බර යෝධයාට ගොඩාක් තරහ ගිහිල්ලා ඔහු අර යක්ෂ ගෝත්‍රිකව නැත්නම් යකාව අරගෙන ජීවිතක්ෂයටපත් කරලා අර බැම්මටම තියලා බැම්ම හැදුවා. ඉතින් ඒ නිසා තමයි අර ජනප්‍රවාද දෙන්නේ යකා බැඳි ඇල්ල කියලා. සමහර දේවල් වලට නම් හැදෙන විදිහ හරි අමුතුනේ. ඉතිහාසය තුල නම් දාලා තියෙන මේවා මේ දෙයක් ඇති වෙනකොට උපතින් නමක් අරගෙන ඉන්නේ නැහනේ. බිහි වෙනකොටම නේද? ඒකට මිනිස්සු නම් දාලා තියෙන එකට යම් යම් ජනප්‍රවාද හේතු බලපාලා තියෙනවා. ඒ නිසාම ওই කතාව රහ අඩුන වෙන්න ඔය එක්කම ওই කතාව ඉතුරු කියලා අපි පෙන්නනවා.
මට මතක් වෙන්නේ මේ දියුල්ගනි මහත්මයාගේ සින්දුව. අන්දරයායේ වැවුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි. දැන් අප්පච්චිට වැව කොච්චර බද්ධ වුණාද? මේ ගම්මානවල ජීවත් වෙන ගොවි ජනපදවල අප්පච්චිලාගේ ජීවිතේම වැවට බද්ධ වෙලා තියෙනවා. අපි මේ මාකඳුරු වැව ගාවට ආවේ අප්පච්චි ගැන කතා කරන්න නෙවෙයි. නමුත් යකා බැඳි ඇල්ලේ එදා ඒ හරවපු වතුර ටික ආවේ මෙන්න මේ වැවට. මාකඳුරු වැවටයි ආවේ. ඇවිල්ලා මේ මුළු යායම අස්වැද්දුවා. රන් අස්වනු නෙලන්නට පුළුවන් ජල කඳ එදා මාවෙන් අරන් ආවේ මෙන්න මේ වැවට. අහගන්නකො විස්තරේ. මේ ඉන්නේ අපේ හිතවතා ඉංජිනේරු මහත්තයා. නාලක මහත්තයා. එතකොට මේ ඇත්තට මොකක්ද උනේ එදා? ඇත්තටම යකා බැඳි ඇල්ල හදලා ඇලක් කපලා තියෙනවා. ඒ ඇල කිලෝමීටර් 17ක් විතර දුරට කපාගෙන ඇවිල්ලා මේ වැවට තමයි දාලා තියෙන්නේ. ඔව්. ඒ වැවට දාලා මේ වැවුනුත් පස්සේ ඊට පස්සේ මාදම්පා වැව දක්වා මීට කිලෝමීටර් 20ක් 30ක් ඈත තියෙන මාදම්පා වැව දක්වා මේ වතුර ගෙනහිලා තියෙනවා. මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම සස්ත්‍රීක කරලා තියෙනවා ඒ වකවානුව තුළ. මහකඳුරු කියන්නේ දුටුගැමුණු රජුගේ යුද්ධ කාලේ තිබිච්ච මහකඳුරු තිබිච්ච ප්‍රදේශය. මහකඳුරු තිබිච්ච ප්‍රදේශයේ ඒක තමයි කෙටියෙන් වෙලා මහකඳුරු කියලා සඳහන් වෙලා තියෙන්නේ. ඒ විජේපුර සටනට යනකොට මෙතන තමයි නාපකුණ එතකොට මාලිගාව උඩල්ල කියලා රජුරු හිටපු බුදුරාම රජු හිටපු මාලිගාව තිබුණේ මෙතන. ඒ අය හිටපු එක්කෙනෙක් තමයි දසමායුධින් එක්කෙනෙක් තමයි ගෝඨෙම්බර කියන යෝධයා. ගෝඨෙම්බර කියන යෝධයා තමයි මේ වෙල්ඩෑ අස්වද්දලා මාවේ ජලය මෙහාට හරවලා ගොවිතැන් කරුවේ මේ යාය. අක්කර 1000ක් ගාණක් තියෙනවා මේ යාය. එතකොට ඒ ගොවිතැන් කරන්න ජලය ගත්තේ මාවෙන් බැඳලා. ඔය අතරතුරේදී මාවේ බැඳලා වතුර ගන්න උදේ යනකොට ආයතරයක් ඒ වක්කට කඩලා කවුරු හරි. ඊට පස්සේ ආයතරයක් ගිහිල්ලා බඳිනකොට පවුදා දෙනකොට ආයෙ කඩලා. ඊට පස්සේ මේ යෝධයා කරපු වැඩේ යෝධයා රැකලා හිටියා. මේ මොකා හරි අල්ල ගන්න කඩන එකව අල්ල ගන්න. ඒ අල්ල ගන්න හදනකොට බලනකොට යකෙක් ඇවිල්ලා මේ වක්කට කඩනවා. ඊට පස්සේ මේ යෝධයෙක්නේ. යෝධයා කරපු වැඩේ යකාව මරලා හිටන් වක්කට තියලා බැඳා. ඊට පස්සේ තමයි යකා වෙන්දල් කියලා නාමය මේ මෙහාට ඔය ඇලට අයිති උනේ. ඊට පස්සේ තමයි මිනිහා ගොවිතැන් කරුවේ දසමායුද්ධින් ගෝඨෙම්බර යෝධයා. ඊට පස්සේ යෝධයා මේ මාකඳුරු වෙල්ල අස්වද්දලා ගොවිතැන් කරලා වතුර හරවලා ගොවිතැන් කරලා ඊට පස්සේ අස්තන්නෙන් වී ගොඩක් ගැහුවා. හැබැයි වී ගොඩක් ගාව ලොකු විශාල වී ගොඩක් ගැහුවා. ගහලා එයාගේ නෝනට කිව්වා මගේ ළමයාව මේ වී ගොඩ උඩ නග්ගලා මූද පෙවුනොත් ළමයා මූදට බිල් දෙන්න මගේ අදහසක් තියෙනවා. මගේ අදහස සාර්ථක වෙන්නේ ඒකටයි කියලා. නමුත් නෝනා කැමති උනේ නැහැ. නෝනා යටිහිටින් කල්පනා කරා මගේ දරුවා නැති වෙන්න යන්නේ. පුතාට කිව්වා පුතේ උඹ මූද පෙවුනොත් කමක් නැහැ. පුතා නොබුණා කියලා කියපන් කියලා. මූද නොපුණා කියලා කියපන් කියලා. ඊට පස්සේ මේ පුතා නගපුවාම මූද පේනවා. නමුත් තාත්තට කිව්වා මේ මූද පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ පුතා වැස්සට පස්සේ මේ යෝධයා තරහ ගිය ගමන මිනිහා ගැහුවා පයින් අර වී ගොඩට. ගහපුවාම ඒ වී මේ වෙල්ඩෑ පුරාම විසිරලා ගියා. ඒ පිටිකල් තමයි මේ තියෙන්නේ. පිටිකල් කෝරළේ කියලා නම හැදුනෙත් ඔන්න ඔය ඒ නම හින්දා මේ පිටිකල් විසිවෙච්ච ප්‍රදේශය පිටිකල් කෝරළේ කියලා නමෙන් හැදුනා. ඒක තමයි මේ පිටිකල් තමයි මේ තියෙන්නේ. මම බෙලෙන් අහුලාගෙන ආවේ මේ දැන් මේ තියෙන ගල්. ඉතින් එහෙම තමයි මාකඳුරු වෙල්ඩෑයි ගොවිතැන් කරුවේ. හැබැයි අදට එක්තරා කන්න කීපයක් පාළුව වෙලා යනවා වතුර නැතුව. ඔය අතරතුරේදී මාවේ වතුර යකා බැඳලා නැති හින්දා මූදට යනවා. ඉතින් ඔය අතරතුරේදී කර්මාන්තපුර ඒ වගේම ගොඩ ගොවිතැන්, බුලත් ගොවිතැන්, කහ ඉඟුරු ගොවිතැන්, ඒතකොට අන්නති කෙහෙල් වගාවල්, පොල් වගාවල් ඔක්කොම නැතුව යනවා. ඒ ඉඩෝර කාලෙට මේ වතුර නැති හින්දා මේ මාවේ වතුර මේ බවට පුරවලා වතුර ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ වතුර වලින් පුළුවන් ලිම් පුරවන්න. ඒතකොට මිනිසුන්ගේ පානීය ජල ප්‍රශ්නේ, ඒතකොට ගොඩ ගොවිතැන් වල ප්‍රශ්නේ, ඒ සියලු මඩ ගොවිතැන් වල ප්‍රශ්නේ, සියලුම ගොවිතැන් වල ප්‍රශ්න විසඳෙනවා. මං හිතන්නේ මාකඳුරු ප්‍රදේශයට හොඳ කල්දාතාවක් උදා වෙනවා. මේ මාවේ වතුර ටික මේ බවට පුරවලා වතුර මා ජනට දෙන්න පුළුවන්. හරිතිය යකා බැඳියල්ල අය පාරක් හදලා මාකඳුරු වැව පුරවන අපිට හොඳයි. ඉතින් කියන්නේ එක තමයි කරන්න කියලා ඒක. කුරුණෑගලට හොඳයි, වයඹට හොඳයි. හරි. කොහට හරි හොඳ වෙන්න ඕනේ. ඔව්. නෝන්නයි. දැන් අපි යනවා. දැන් අර 12යි 5යි. ඔව්. මොකක්ද ඇන්දේ දැන් අපි ඇත්තටම ඇන්ද එක දැක්කේ නෑනේ. ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරයි නේ? ඔව්.
බලමු නේද? බලමු ඒක තමයි. වෙලාව කොච්චර ගියත් අපි ගානට පිළිවෙලට ඒක බලලා ඉවර කරමු වැඩේ. අනිවාර්යයෙන්. ඉරෙයි පරිස්සමට. නෑ මේ අපි නෑ මෙහෙම නිකන් පෙන්නමු. නිකන් ඔව් මහරවන්න නෑ එතකොට මේකේ සීමාවක් පේන්නේ නෑනේ. ආහා. ඒක මිසක්. එතකොට මේ අද අපි සමු ගන්නකොට මොකක්ද අන්තිමට කියන්නේ? සමු ගන්නකොට කියන්නේ ඇත්තටම පුළුවන් තරම් ඉස්සරහට හැදෙන પરම්පරාව සෞන්දර්යයට යොමු කරන්න පුළුවන් විදිහෙන් යහපත් මානව සමාජයක් මේ රටේ ඇති වෙයි. ඇති වෙන්න ඒ දේ කරවන්නම ඕන. මේ ආෂා ඒක මට කවුද අපි සූම් එකේ කැමරාවට ගන්නවද? රයිට් ඔය තියෙන්නේ. ඔන්න දැන් මම දැම්මම ඉල්ලුවයි. කොහොම අල්ලන් ඉන්න ඒ චුට්ටක් ලස්සනයි. මේ අනේ මේ මාර වැඩි. මොකද්ද කැලයක් දැන්දේ? වරන්තරය. එන හරිනේ. එන ඔයාගේ ප්‍රකාශනය අපිට තේරුණා. හරි දැන් ඉතින් සබාදහමනේ අපි ගොඩක් මාතෘකා කරා. එහෙනම් ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු. හොඳයි. මේ ස්තුතිය දාවට. ඔව් බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. ඒවා අපේ නිත්‍ය සමාජිකයෙක්. සමාජිකයෙන්නේ. සාමාජිකද දීලා තියෙන්නේ. ඔය කියන්නේ පවුලේ නාලිකාවේ පවුලේ කෙනෙක්. අනිවාර්යයෙන්. එහෙම නෑ ඉතින් අයියා ගහුවා යන් දැන් 12 ඉඳලා එන හරියනම් අපිට සුබ රාත්‍රියක් අපි යලි ලබන බදාලා හම්බෙමු. ඉල්ලන්න. නේ